ආයිබෝවන් මම කතා කරන එක ඇහෙනවා කියලා මම හිතනවා මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න පුළුවන් අපි මේ වෙලාව හරි නිසා පටන් ගමු අනිත් අය එනකම් අපි පහුගිය දිනේ කතා බහ කළා ලෝකේ නාගරික ජනාවාස කියන මාතෘකාව ආරම්භ කළා නමුත් අපි ආරම්භ කරපු මාතෘකාව අපිට එදා දිනේ පැහැදිලිව කරගන්න බැරි වුණා නමුත් ඒ ගැටලුව අද වෙනකොට සම්පූර්ණ වෙලා තියෙනවා අද ඒ ගැටලුව ආපහු ඇදෙන එකක් නෑ අපි කතා බහ කරගෙන ආවා අපි කතා බහ කරලා ලියාගෙනත් තියෙනවා නෝට් එකේ ලෝකේ නාගරික ජනාවාස කියන වර්ගය ගැන නේද නාගරික ජනාවාස කියන වර්ගය ගැන පැහැදිලි සටහනක් අපි සඳහන් කරගෙන තියෙනවා ඉතින්දී පැහැදිලි කිරීම කළා මතක ඇති ලෝකේ ග්‍රාමීය ජනාවාස පිළිබඳව කරපු දීර්ඝ අධ්‍යයනය වගේ නෙමෙයි ඒ තරම්ම ලේසියට නාගරික ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරන්න බෑ කියන කතාව පැහැදිලි කළා පැහැදිලි කළා තමයි නාගරික ජනාවාස සම්බන්ධ ලක්ෂණ නැත්නම් නාගරික ජනාවාස කියන්නේ මොනවද කියන එක. ග්‍රාමීය ජනාවාස වලින් නාගරික ජනාවාස වෙන්කොට හඳුනා ගැනීමේදී තියෙන සුවිශේෂී කරුණු ටික අපි වෙනම සටහන් කරගත්ත ඒ කතාව කතා කරලා අවසන් කළා. අද අපිට යන්න තියෙනවා ලෝකේ නාගරික ජනාවාස හඳුනා ගැනීමේ නිර්ණායක. නගර නිර්වචනය කිරීමේ නිර්ණායක ගැන කතා බහ කරන්න වෙනවා. මම කිව්වා ග්‍රාමීය ජනාවාස එක්ක සංසන්දනය කරනකොට නාගරික ජනාවාස පිළිබඳව අධ්‍යයනයේ තරම් පහසු කාර්යයක් නෙමෙයි කියන එක. නේද? ඒ තරම්ම පහසු කාර්යයක් නෙමෙයි කියන එක පැහැදිලි කළා. ඒකට හේතුව තමයි ලෝකයේ නාගරික ජනාවාස කියලා නිර්වචනය කරගන්න ජනාවාස වර්ගය එක් එක් රටවල් වල වර්ග කරගන්නේ, වෙන් කරගන්නේ, තෝරා බේරා ගැනීම සඳහා පාවිච්චි කරන නිර්ණායක පොදු නිර්ණායක නැහැ. ලෝකේටම පොදු වෙච්ච නිර්ණායක අපිට හඳුනා ගන්න පුළුවන්කම නැහැ. එක් එක් රටවල් තම තමන්ට අභිමත විදියට තම තමන්ට කැමති විදියට ග්‍රාමීය ජනාවාස වලින් නාගරික ජනාවාස වෙන් කර හඳුනා ගන්න විවිධ සාධක පාවිච්චි කරනවා විවිධ නිර්ණායක පාවිච්චි කරනවා ඒ නිසා තමයි මේ නාගරික ජනාවාස පිළිබඳ වූ අධ්‍යයනයේ තරමක් සංකීර්ණ මට්ටමකට පත් වෙලා තියෙන්නේ ග්‍රාමීය ජනාවාස හඳුනා ගැනීමේදී නම් ඒ තරම් සංකීර්ණ බවක් අපි දැක්කේ නෑනේ නමුත් මේ රටවල් මට්ටමින් විවිධ නිර්ණායක නගර වෙන් කර හඳුනා ගැනීමට භාවිත කරන නිසා අපිට පේනවා ලෝකේ නාගරික ජනාවාස පිළිබඳව අධ්‍යයනයේ තරමක් සංකීර්ණ වෙන බව. සමහර රටවල් තියෙනවා ළමයි ලෝකේ නාගරික ජනාවාස වෙන් කර හඳුනා ගැනීම සඳහා එක මිනුම් දණ්ඩක්. එහෙම නැත්නම් එක නිර්ණායකයක් පාවිච්චි කරන රටවල් ලෝකේ තියෙනවා. සමහර රටවල් තියෙනවා නිර්ණායක එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පාවිච්චි කරනවා. සමහර රටවල් තියෙනවා නිර්ණායක රාශියක් පාවිච්චි කරලා ග්‍රාමීය ජනාවාස වලින් තමන්ගේ රටේ නාගරික ජනාවාස ටික වෙන් කර හඳුනා ගැනීමට කටයුතු කරන රටවල් ලෝකේ තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලෝකේ නාගරික ජනාවාස පිළිබඳව කතා බහ කරනකොට මේ නගර නිර්වචනය කරන්න යොදා ගන්නා වූ නිර්ණායක පිළිබඳව කතා බහ කරන්න. නේද? දැන් අපි ගම්ම අපි ඉස්සලම අපේ රට ශ්‍රී ලංකාව කියන රටත් නගර නිර්වචනය කරන්න තමන්ගේ ජනාවාස පද්ධතිය තුළ තියෙන ග්‍රාමීය ජනාවාස වලින් නාගරික ජනාවාස ටික වෙන් කරගන්න පාවිච්චි කරන්නේ මිනුම් දණ්ඩක්ද මිනුම් දඬු කීපයක්ද කියන එක බලන්න ඕන. නේද? ශ්‍රී ලංකාව කියන රට මේ සඳහා භාවිත කරන්නේ එක මිනුම් දණ්ඩක්. එක මිනුම් දණ්ඩක්. ඒ මිනුම් දණ්ඩ තමයි පරිපාලන කාර්ය. හරි? පරිපාලන කටයුත්ත තමයි පාවිච්චි කරන්නේ. එතකොට පරිපාලන කටයුතු වලදී සලකා බලන්නේ අපේ රටේ නගරයක් කියලා පිළිගන්නේ මෙන්න මේ කියන ප්‍රදේශවල තියෙන ජනාවාස විතරයි. එකක් තමයි මහනගර සභා. මහනගර සභා සීමාවල තියෙන්න ඕන. අදාළ ජනාවාසය. එහෙම නැත්නම් නගර සභා සීමාවක තියෙන්න ඕන. නගර සභා සීමාවක් තුල අදාළ ජනාවාසය තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභා සීමාවක් තුල තියෙන්න ඕන. තේරුණාද? අපේ රටේ ග්‍රාමීය ජනාවාසයකින් නාගරික ජනාවාසයක් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිත කරන්නේ පරිපාලන කටයුත්ත කියන මිනුම් දණ්ඩ නිර්ණායකය. එතකොට අපේ රටේ නගරයක් කියලා පිළිගන්න ජනාවාසයක් වෙන්න නම් ඒ ජනාවාසය එක්කම මහනගර සභාවක් ඇතුළේ පිහිටපු එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නගර සභා සීමාවක් තුළ පිහිටපු එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා සීමාවක් තුළ පිහිටපු එකක් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ ස්ථාන තුන තුල තියෙන ජනාවාසයක් තමයි නගරයක් කියලා පිළිගත්තේ. කවද්ද? 1987 වෙනකම්. 1987 වෙනකම් අපේ රටේ නගරයක් විදිහට පිළිගත්තේ මෙන්න මෙහිම දැන් මේ කියන ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය සභා මහනගර සභා නගර සභා කියන බල සීමාවන් තුල තිබිච්ච ජනාවාස විතරයි. එතකොට 1987 වෙනකම් මෙහෙම සැලකිල්ලට ගත්තා කිව්වනේ.
ඒ නිසා අපේ රටේ 1981 පවත්වන ජනසංගණනයේදී පෙන්වලා දෙනවා නගර විදියට හඳුනා ගන්න පුළුවන් ජනාවාස සංඛ්‍යාත්මකව 134ක් තිබුණා කියලා. සංඛ්‍යාත්මකව 134ක් තිබුණා. තේරුණාද? එතකොට අපි දන්නවා 1987 දී 1987 අංක 42 දරන ප්‍රාදේශික සභා පනත එනවා. හරි? සංශෝධිත පනත එනවා. එන්නේ පනතින් පස්සේ මෙන්න මේ ප්‍රාදේශීය සභා මගින් පාලනය වන ප්‍රදේශවල තියෙන ජනාවාස ඒ වෙනකන් නගර කියලා සැලකුවට එදායින් පස්සේ තීරණය කරනවා ප්‍රාදේශීය සභා මගින් පාලනය වන ප්‍රදේශවල තියෙන ජනාවාස නගර කොට සලකන්න බෑ කියලා. නාගරික ජනාවාස කියලා සලකන්න බෑ කියලා තීරණය කරනවා. ඒ තීරණය කිරීමේ ප්‍රතිඵලය තමයි අර 1981 වෙනකොට අපේ රටේ සංඛ්‍යාත්මකව නගර 134ක් තිබුණාට අර ව්‍යුහාත්මක වෙනස අර නීතිමය වෙනස සිද්ධ කරගත්තට පස්සේ අපේ රටේ නගර සංඛ්‍යාව දැවැන්ත කප්පාදුවක් සිද්ධ වෙනවා. එයි කලින් ප්‍රාදේශ සභා සීමාවන් තුල තිබිච්ච ස්ථාන ජනාවාසත් නගර කොට සැලකුවානේ. හැබැයි දැන් මේව ඔක්කොම නගර කියලා සලකන්නේ නැතුව අයින් කරනවා. ඒ අයින් කිරීමේ ප්‍රතිඵලය තමයි අද වෙනකොට අපේ රටේ නාගරික ජනාවාස සංඛ්‍යාව 64ක් දක්වා පහළ වෙලා තියෙනවා. 64ක් දක්වා පහළ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ළමයි. දැන් මේ එක නිර්ණායකයන් ලෝකේ සමහර රටවල් පරිපාලන කටයුත්ත පාවිච්චි කරනවා ග්‍රාමීය ජනවාස වලින් නාගරික ජනවාස වෙන් කරගන්න. ඒ වගේම තමයි පුතේ අවම ජනසංඛ්‍යාව පාවිච්චි කරන රටවල් ඉන්නවා. සමහර රටවල් ජනාවාසයේ නාගරිකද ග්‍රාමීයද කියලා තෝරගන්නේ ඒ ජනාවාසයේ ජීවත් වෙන ජනසංඛ්‍යාව දිහා බලලා. ජනසංඛ්‍යාව දිහා බලලා. ඒක විතරයි නිර්ණායකයි. ඒ ජනසංඛ්‍යාවේ ඒගොල්ලෝ ලිමිට් එකක් දාගෙන දිනවා. 200කට වඩා වැඩි එකතු වෙච්ච තැන තමයි නගර. එහෙම නැත්නම් 10000කට වඩා එකතු වෙච්ච තැන තමයි නගර. හරි? එතකොට එක මිනුම් දණ්ඩක් පාවිච්චි කරපු රටවල් තුල එක්ක පරිපාලන කටයුතු පාවිච්චි වෙලා තියෙනවා නිර්ණායකයක් විදිහට. එහෙම නැත්නම් ජනාවාසය තුල ජීවත් වෙන අවම ජනසංඛ්‍යාව සැලකිල්ලට අරගෙන තියෙනවා. හරි? සැලකිල්ලට අරගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනි අවම ජනසංඛ්‍යාව සැලකිල්ලට ගත්තා. අවම ජනසංඛ්‍යාව සැලකිල්ලට ගත්තා. රටින් රටට ඒකත් වෙනස්. කිසියම් ජනාවාසයක් තුල ජීවත් වෙන ජනසංඛ්‍යාවේ අවමය ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඒ තීරණය කරන ලිමිට් එකක් රටින් රටට වෙනස්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය ඊළඟට ඩෙන්මාර්ක් වගේ හුදකලා ගොවිබල ක්‍රමයක් අනුගමනය කරන රටවල් වල 200කට වඩා මිනිස්සු එකතු වෙච්ච ජනාවාසයක් හිටියොත් ඒගොල්ලෝ පිළිගන්නේ නගරයක් කියලා. නගරයක් කියලා. හැබැයි සිම්බාබ්වේ, බහරේන් වගේ රටකට ගිහිල්ලා බැලුවොත් ඒගොල්ලොත් බලන්නේ අවම ජනසංඛ්‍යාව තමයි. හැබැයි ඒගොල්ලෝ සලකන්නේ ඒ සලකා බලන ජනාවාසය තුළ අවම ජනසංඛ්‍යාව 10000 පැනලා ඉන්නවා. 10000ක් පැනලා ඉතියොත් තමයි ඒව නගරයක් කියලා ඒගොල්ලෝ පිළිගන්නේ. බලන්නකෝ. අවම ජනසංඛ්‍යාව මිනුම් දණ්ඩක් විදිහට ලෝකේ රටවල් පාවිච්චි කරනවා තමයි. හැබැයි රටින් රටට ඒකත් වෙනස්. නේද? ඒක නිර්ණය කරගත්ත ඒ සීමාවක් ඒකට නැහැ. නේද? රටවල් මට්ටමින් මේ මිනුම් දණ්ඩ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ළමයි මේ නාගරික ජනාවාස පිළිබඳ වූ කතාබහ තරමක් සංකීර්ණ වෙන්නේ. නේද? නිශ්චිත වූ නිර්වචනයකුත් නැහැ. ලෝකේ රටවල් විවිධ නිර්ණායක පාවිච්චි කරලා තමන්ගේ රටේ ජනාවාස පද්ධතියෙන් නාගරික ග්‍රාමීය ජනාවාස වෙන් කරගන්න කටයුතු කරනවා. නේද? මෙන්න මේ කාරණා නිසා තමයි මේ නාගරික ජනාවාස පිළිබඳ වූ අධ්‍යයනයේ තරමක් සංකීර්ණ වෙලා තියෙන්නේ. බලන්න මේ නගර හඳුනා ගැනීමේ නිර්ණායක කියන මාතෘකාව යටතේ සටහනක් ඉදිරිපත් කළා දෙනවා මෙන්න මෙහෙම. වර්තමාන ජනාවාස පද්ධතිය තුළ ග්‍රාමීය එතන යයන්න හැලිලා එක දාගන්න ග්‍රාමීය ජනාවාසයන් හා නාගරික ජනාවාසයන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල් ස්වකීය අභිමතයේ පරිදි ඒ කියන්නේ තම තමන්ට ගැළපෙන පරිදි තම තමන්ගේ කැමැත්තට අනුව විවිධ නිර්ණායකයන් භාවිත කිරීම සිදු කරයි. එහිදී ඇතැම් රටවල් එක් නිර්ණායකයක් භාවිත කරන විට ඇතැම් රටවල් නිර්ණායක කීපයක් යොදා ගනී. ඒ රටවල් ඔවුන් භාවිත කරන නිර්ණායක පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කරලා තියෙනවා කියන එකයි මේ කියන්නේ. බලන්න අවම ජනසංඛ්‍යාව පමණක් සැලකිලිට ගන්න රටවල් ලෝකේ තියෙනවා. මම කියවනේ සලකා බලන ජනාවාසය තුළ ජීවත් වෙන ජනසංඛ්‍යාව ගැනලා බලලා තීරණය කරලා තියෙනවා රටේ මෙන්න මේ ප්‍රමාණයට වඩා මිනිස්සු එකතු වෙච්ච දැන් ඉන්නවනම් ඒව නගර කියලා. ඒගොල්ලෝ බලන්නේ ඒක විතරමයි. ඒ අදාළ ජනාවාසය, ඒ අදාළ රට නාගරික ජනාවාසයක් හෝ ග්‍රාමීය ජනාවාසයක් නිර්වචනය කරලා මේක හඳුනා ගැනීමදී බලන්නේ ජනසංඛ්‍යාව විතරමයි. ඒකයි මේ කියන්නේ. හොඳයි. එහෙමනම් අපි අවම ජනසංඛ්‍යාව පමණක් සැලකිලිට ගන්නා රටවල්
යටතේ මෙහෙම ලියමු. ලියන්න අදාළ සැලකිල්ලට ගන්නා ජනාවාසය තුළ අදාළ එහෙම නැත්නම් සැලකිල්ලට ගන්නා ජනාවාසය තුළ ජීවත් වන අවම ජනසංඛ්‍යාව සැලකිල්ලටගෙන ඇතැම් රටවල් තම රටෙහි ජනාවාස පද්ධතිය තුළ ග්‍රාමීය ජනාවාස වලින් නාගරික ජනාවාස වෙන් කර ගැනීමට ජනාවාසයේ ජීවත් වන අවම ජනසංඛ්‍යාව සලකා බැලුවත් එම අවම ජනසංඛ්‍යාවේ ප්‍රමාණය රටින් රටට වෙනස් වේ. අවම ජනසංඛ්‍යාවේ ප්‍රමාණය රටින් රටට වෙනස් වේ. උදාහරණ Norway, Sweden, Denmark. වැනි හුදකලා ගොවිපළ ක්‍රමයක් අනුගමනය කරන රටවල් අවම ජනසංඛ්‍යාව 200ක් ලෙස සලකයි. හොඳයි. ඊළඟට දෙවැනි රටවල් කාණ්ඩය බොලිවියා. දකුණු ඇමරිකාවේ බොලිවියා. ඊළඟට වියට්නාම්. ලයිබීරියා. අප්‍රිකාවේ බොලිවියා, වියට්නාම්, ලයිබීරියා වැනි රටවල් අවම ජනසංඛ්‍යාව 2000ක් වශයෙන් සැලකීම.
අවම ජන සංඛ්‍යාව 2000ක් වශයෙන් සැලකීම. ඊළඟට පෘතුගාලය. තුන්වෙනි උදාහරණය පෘතුගාලය. බහරේන්. ඊළඟට කුවේට්. පෘතුගාලය, බහරේන්, කුවේට්. අවම ජන සංඛ්‍යාව 10000ක් ලෙස සැලකීම. අවම ජන සංඛ්‍යාව 10000ක් ලෙස සැලකීම. හොඳයි. ඔන්න බලන්න එහෙනම් දැන් අපිට පැහැදිලි ලෝකයේ ඇතැම් රටවල් තමන්ගේ රටේ ජනාවාස දෙක ග්‍රාමීය සහ නාගරික කියලා බෙදා ගැනීමේදී නාගරික ජනාවාස නිර්වචනය කරන්න ඒ ජනාවාස වල ජීවත් වෙන අඩුම ජන සංඛ්‍යාව සැලකලා අරන් තියෙනවා. නේද? ඒගොල්ලෝ තීරණය කරගත්ත ජන සංඛ්‍යාව සලකා බලනවා. ඒතර මේ තීරණය කරගත්තා වූ ලිමිට් එක මට්ටම ප්‍රමාණය රටින් රටට වෙනස්. ඒකයි ඔය කතාවේ පැහැදිලි උදාහරණ ටිකෙන් පැහැදිලි වෙනවා. නේද? එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕනේ ලෝකයේ ඇතැම් රටවල් අවම ජන සංඛ්‍යාව දිහා බලලා විතරක් නගර වෙන් කරලා හඳුනා ගන්න රටවල් ලෝකේ තියෙනවා. ඊළඟට අපි යන්න හදන්නේ ඒ වගේ තවත් එක වෙනුම් දණ්ඩක් පාවිච්චි කරන රටක්. අපි අර කිව්වේ ලංකාවේ අපි පාවිච්චි කරන්නේ මේක ගැන කියලා නේද? පරිපාලන කාර්ය පමණක් සලකයා බලලා ග්‍රාමීය ජනවාස වලින් නාගරික ජනවාස වලින් කර ගන්න රටවල් ලෝකේ තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අපේ රට. අපි ඒකෙදි කිව්වා මතකද? අපේ රටේ බලන්නේ පරිපාලන කටයුතු තමයි මොනවද? මහනගර සභා සීමාවක් තුල, නගර සභා සීමාවක් තුල, එහෙම නැත්නම් ප්‍රාදේශ සභා සීමාවක් තුල අදාළ සලකා බලන ජනවාසය තියෙනවා. නේද? තියෙන්න ඕනේ. හැබැයි එහෙම සලකා බලුවේ කවද වෙනකන්ද? 87 වෙනකන්. 87 ප්‍රාදේශ සභා පනතත් සමග මෙන්න මේ ප්‍රාදේශ සභා මගින් පාලනය වන ප්‍රදේශවල තියෙන ජනවාස සැලකෙන්න ගන්න බෑකෝ. ඒව අයින් කරන්න වෙනවා. නේද? අයින් කළාට පස්සේ අපි දකිනවා 81 සංගණනයේ කියනවා නගර අපේ රටේ තිබුණ 134ක් කියලා සංඛ්‍යාත්මකව. හැබැයි මෙන්න මේ වෙනස කරගත්තට පස්සේ අපේ රටේ නගර සංඛ්‍යාවේ දැනට කප්පාදුවක් සිද්ධ වෙලා අද වෙනකොට අපේ රටේ නගර තියෙන්නේ 64යි. ඒකට හේතුව තමයි කලින් අර පනත සංශෝධනය වීමට පෙර නේද? සංශෝධනය වෙන්න පෙර ප්‍රාදේශ සභා තුල තිබිච්ච සමහර තැන් නගර විදිහට සැලකුවා. නේද? දැන් ඒවා සලකන්නේ නැති නිසා තමයි මේ කප්පාදුව සිද්ධ වුනේ. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ පිටුවේ තියෙන පරිපාලන කාර්ය පමණක් සැලකෙන්න ගන්නා රටවල්. අපි ඊයටද ලියමු මෙහෙම. ලෝකේ රටවල් ස්වකීය පරිපාලන කටයුතු පහසු කරගෙන යාම සඳහා රට විවිධ පරිපාලන ඒකකයන්ට බෙදා දක්වා තිබේ. ඒ අනුව ලෝකයේ ඇතැම් රටවල් නාගරික ජනාවාස හඳුනා ගැනීමේදී පරිපාලන කටයුත්ත නැත්නම් කාර්ය සැලකිල්ලට ගන්නා ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. පරිපාලන කාර්ය සැලකිල්ලට ගන්නා ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.
උදාහරණ ශ්‍රී ලංකාව අපි ඒක පොඩ්ඩක් ලියන්න වෙනවා විස්තර කරලා. හේතුව තමයි පරිපාලන කාර්ය කියලා කිව්වට ඒක යම් කාලාවකාලයකදී යම් සංශෝධනයකුත් වෙලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා ලියන්න වෙනවා. අපි ලියමු මේ කතාව. ලියන්න ශ්‍රී ලංකාව කියලා ලියලා ඉස්සරහින් කෙටි එකක් දාලා ඒක ඉදිරියෙන් ලියන්න. 1987 අංක 42 දරන 1987 අංක 42 දරන ප්‍රාදේශීය සභා පනත හඳුන්වා දෙන තෙක් මහනගර සභා වෙන වර්ණකින් ලියන්න ඒ ටික මහනගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා මහනගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් පාලනය වන ප්‍රදේශවල පැවති ජනාවාස පමණක් නගර ලෙස සලකනු ලැබිය. එනිසා 1981 ජනසංගණන වාර්තාවේ කමාවක් දාන්න දෙන්න ජනසංගණන වාර්තාවේ ශ්‍රී ලංකාවේ නගර සංඛ්‍යාව 134ක් බව සඳහන් විය. නමුත් ප්‍රාදේශීය සභා පනතින් පසුව ප්‍රාදේශීය සභා සීමාවන් තුල පිහිටි ජනාවාස නගර ලෙස සැලකිය නොහැකි බවට ගනු ලැබූ තීරණය නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ නගර සංඛ්‍යාව 64ක් දක්වා පහත බැස තිබේ. හොඳයි එහෙනම් ඔන්න අපි උදාහරණයක් කිව්වා මේ කියන නිර්ණායකයේ සැලකලට ගන්නා රටවල් ගොඩේ එකක් ලංකාව ගැන. නේද? පරිපාලන කටයුතු තමයි ලංකාව ජනාවාස වෙන් කර ගැනීමේදී විශේෂයෙන්ම නාගරික ජනාවාස හඳුනා ගැනීමේදී පාවිච්චි කරන්නේ. ඔයිට අමතරව තව රටවල් තියෙනවා. අපි ඒ ලයිස්තු පහලින් ලියමු. ශ්‍රී ලංකාව එකක් නේ උදාහරණේ. ඊළඟ රටවල් ලියන්න. පාකිස්තානය. ඊළඟට ලිබියාව
ලිබියාව. ඊළඟට කොස්ටාරිකා මධ්‍යම ඇමරිකානු රටක් කොස්ටාරිකා මම ලියන්න ඒක බලලා ලියාගන්න කොස්ටාරිකා. ඊළඟට තවත් රටක් තමයි එල් සැල්වදෝර්. ඒකත් මධ්‍යම ඇමරිකානු රටක් එල් සැල්වදෝර්. එල් සැල්වදෝර්. හොඳයි ඔන්න ඔය රටවලුත් එතකොට අපිට පේනවා පරිපාලනකාරය තමයි සැලකිල්ලට ගන්නේ තමන්ගේ රටේ ජනාවාස පද්ධතිය තුල තියෙන නගර ටික වෙන් කර ගන්න. ඒතර දැන් මෙතෙක් කියපු රටවල් ඔක්කොම එක මිනුම් දණ්ඩයි පාවිච්චි කරන්නේ නේද? සමහර රටවල් අපි දැක්කා ජනසංඛ්‍යාව දිහා බලලා විතරක් නගරයක්ද ගමක්ද කියලා තීරණය කළා. තවත් සමහර රටවල් අපි දැක්කා පරිපාලන කටයුතු තුල ඒගොල්ලෝ පාවිච්චි කරන පරිපාලනකාරයට අනුගත වෙන සමහර තැන් නගර කියලා සලකනවා. එහෙම නැති තැන් ඒගොල්ලෝ නගර නොවේ කියලා සලකනවා. නේද? එමයි එතකොට අපි දැක්කේ. ඊළඟට අපි යන්න හදනවා නිර්ණායක කීපයක්. නිර්ණායක කීපයක් සැලකිල්ලට අරගෙන ගමක්ද නගරයක්ද කියන රටවල් ලෝකේ තියෙනවා. නේද? සමහර ජනාවාස ගමක්ද නගරයක්ද කියන එක තීරණය කරන්නේ සමහර රටවල් නිර්ණායක කීපයක් බලලා. දැන් උදාහරණයක් විදිහට අපේ ආසන්නයේම තියෙන රට ගන්නකො ඉන්දියාව. ඉන්දියාව කියන රට නගරයක්ද ගමක්ද කියලා තමන්ගේ රට තුල ජනාවාසයක් වර්ග කරගන්නේ නිර්ණායක තුනක් දිහා බලලා සාධක තුනක් දිහා බලලා. ඒගොල්ලෝ කියනවා සලකා බලන ජනාවාසයේ ජන සංඛ්‍යාව 5000ට වඩා වැඩි වෙන්නත් ඕන. ජන සංඛ්‍යාව 5000ට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම තමයි ජන ඝනත්වය 400ට වැඩි වෙන්න ඕන. ඔයගොල්ලෝ දන්නවනේ ජන ඝනත්වය කියන්නේ මොකක්ද කියලා නේද? ලෝක ජන සංඛ්‍යාව ලංකා ජන සංඛ්‍යාව කියන පාඩම් ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ජන ඝනත්වය කියන එක 아무තු දෙයක් නෙමෙයි. ඒකක භූමියක් තුල ජීවත් වෙන ජන සංඛ්‍යාව. අපි ඔක ගණනය කරන්නේ වර්ග කිලෝමීටරයට පුද්ගලයෝ කොච්චරද කියලා. එතකොට ඉන්දියාව ඔය කියන කාරණයක් සැලකිල්ලට ගන්නවා. අවම ජන සංඛ්‍යාව 5000ක් ඉන්නවද කියලා බලනවා. ජන ඝනත්වය 400ට වැඩිද කියලා බලනවා. ඒ කියන්නේ වර්ග කිලෝමීටරයක් අස්සේ ජීවත් වෙන ජන සංඛ්‍යාව 400 පැනලා තියෙන්නත් ඕනි. ජන සංඛ්‍යාව 5000 පැනනට හරියන්නේ නැහැ. ඔය කියන ඝනත්වය 400ට වැඩි වෙන්නත් ඕනි. ඒ විතරක් නෙමෙයි තවත් එකක් සැලකිල්ලට ගන්නවා. ඒ සලකා බලන ජනාවාසයේ ජීවත් වෙන මිනිස්සු කෘෂි නොවන එහෙම නැත්නම් ප්‍රාථමික නොවන ආර්ථික කටයුතු වල නිරත වන පිරිස. ඒ කියන්නේ කර්මාන්තවල සහ සේවාවල නිරත වන පිරිස 75%කට වඩා වැඩි අගයක් ගන්නත් ඕන. ඔන්න ඔය කියන සාධක තුන සම්පූර්ණ කරන ජනාවාසයක් තිබුණොත් ඉන්දියාව පිළිගන්නවා එක නගරයක්. මොකද්ද නිර්ණායක තුන 5000කට වඩා වැඩි ජන සංඛ්‍යාවක් ඉන්න ඕනි. ජන ඝනත්වය 400 ඉක්මවන්න ඕනි. ඊළඟට ජීවත් වන ජන සංඛ්‍යාවෙන් 75%කට වඩා වැඩි පිරිසක් ප්‍රාථමික නොවන ආර්ථික කටයුතු වල නිරත වෙනවා. එහෙම දැන් තමයි ඉන්දියාව පිළිගන්නේ නගරයක්. හොඳයි. එහෙනම් අපි කියමු ඊළඟ පැහැදිලි කිරීමේදී සමහර රටවල් ලෝකේ නිර්ණායක කීපයක් සලකා බලලා ගමක්ද නගරයක්ද කියලා වෙන් කර ගැනීම කරනවා ජනාවාස සම්බන්ධයෙන් වර්ගීකරණය කරනකොට. අපි ලියමු. එතන ලෝකයේ ඇතැම් රටවල් ස්වකීය භූගෝලීය ඒකකය තුල නාගරික ජනාවාස වෙන්කර හඳුනා ගැනීමේදී මිනුම් දඬු කීපයක් එක විට සැලකිල්ලට ගන්න අවස්ථාද නිරීක්ෂණය කළ හැකිය. එක විට සැලකිල්ලට ගන්න අවස්ථා නිරීක්ෂණය කළ හැකිය.
එම රටවල් අතර එක ඉන්දියාව. අපි ලියමු ඉන්දියාව සැලකිලිට ගන්න නිර්ණායක ටික මොනවද කියලා ඉස්සරහින්. ලියන්න. අවම ජනසංඛ්‍යාව 500කට 5000කට වඩා වැඩිවීම. අවම ජනසංඛ්‍යාව 5000කට වඩා වැඩිවීම. ජන ගණත්වය 400 ඉක්මවීම. ජනගණත්වය 400 ඉක්මවීම. ජනගණත්වය 400 ඉක්මවීම. සේවා නියුක්තිය තුළ 75%කට වඩා වැඩි ප්‍රතිශතයක්. සේවා නියුක්තිය තුළ 75%කට වඩා වැඩි ප්‍රතිශතයක් ප්‍රාථමික නොවන ආර්ථික කටයුතු වල නිරත වීම. ප්‍රාථමික නොවන ආර්ථික කටයුතු වල නිරත වීම. ප්‍රාථමික නොවන ආර්ථික කටයුතු වල නිරත වීම. යන සාධක තුන සම්පූර්ණ කරන ජනාවාස. යන සාධක තුන සම්පූර්ණ කරන ජනාවාස නගර වශයෙන් හඳුනා ගනි. නගර වශයෙන් හඳුනා ගනි. හොඳයි ඊළඟට අපි යමු තවත් ඒ වගේම රටක් උදාහරණයක් ගන්න. අර අපි කලින් කිව්වේ මධ්‍ය ඇමරිකානු රටවල් කීපයක් ගැන කොස්ටාරිකා එල් සල්වදෝර් වගේ රටවල්. එතන තියෙනවා තව රටක් මෙන්න මේ නමින් හඳුන්වන්නේ ඒකට අපි කියනවා නිකරගුවා. හරි? නිකරගුවා. මෙන්න මේ නිකරගුවා කියන රටේ නගරයක් කියලා පිළිගන්නේ. අවම ජන සංඛ්‍යාව 1000කට වඩා වැඩි වෙනවා. ඊළඟට විදුලිය තියෙනවා. හරි විදුලිය තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ පරිපාලන කාර්යයක් සලකනවා. පරිපාලන කටයුතු. මෙන්න මේ කියන සාධක තුන දිහා බලලා තමයි නිකරගුවා කියන රටේ ගමක්ද නගරයක්ද කියලා ජනවාසයක් තීරණය කරන්නේ. හරි කිසියම් වූ ජනවාසයක් ගමක්ද නගරයක්ද කියලා තීරණය කිරීමේදී මෙන්න මේ කාරණා පිටිය දිහා බලලා තමයි අවසාන තීන්දුවකට එන්නේ. එහෙනම් අපි ලියමු දෙවෙනි උදාහරණය. උදාහරණ අංක 2 නිකරගුවා. කෙටි ඉලක්ක ඉස්සරහින් දාලා ඒකේ විස්තර ටික ලියන්න. පරිපාලන කටයුතු සමග අවම ජන සංඛ්‍යාව 1000ක් වීම. අවම ජන සංඛ්‍යාව 1000ක් වීම. අවම ජන සංඛ්‍යාව 1000ක් වීම සහ විදුලි බල සැපයුම පැවතීම. විදුලි බල සැපයුම පැවතීම. විදුලි බල සැපයුම පැවතීම යන සාධක සම්පූර්ණ කරන ජනාවාස නගර වශයෙන් පිළිගනී. හොඳයි ඊළඟට අපි යන්න හදන්නේ තුන්වෙනි උදාහරණයට පැනමා. ඒකත් මධ්‍ය ඇමරිකානු රටක් පැනමා. පැනමා කියන රටේ බලනවා නිර්ණායක ගොඩක්. අවම ජන සංඛ්‍යාව බලනවා 1500 පැනලා තියෙනවා. ඊළඟට අපද්‍රව්‍ය නාලිකා පද්ධතිය තියෙනවා. ඒ කියන්නේ නාගරික සීමාව තුළ අදාළ ජනවාසය තුළ අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමවත් නාලිකා පද්ධතිය හදලා තියෙනවා. විදුලි බල සැපයීමක් තියෙනවා. ඊළඟට ජල නල පද්ධතිය තියෙන්නත් ඕන. ඊළඟට අනිකුත් දෑලිස්. ඒ කියන්නේ දුම්රිය මාර්ග, මහා මාර්ග, ඊළඟට ඇල මාර්ග වගේ කරන පරිවහන නම් ඒවා නේද? ඒ දේවලුත් තියෙනවා. මෙන්න මේ ඔක්කොම සාධක ටික තියෙන තැනක් විතරයි පැනමා රටේ නගරයක් කියලා පිළිගන්නේ.
අපි ඒක ලියමු. පැනමා. කෙටි ඉරක් දාලා ඉස්සරහින් යන්න. අවම ජනසංඛ්‍යාව 1500 ඉක්මවීම. අවම ජනසංඛ්‍යාව 1500 ඉක්මවීම. නල ජලය විදුලි බලය නල ජලය විදුලි බලය අපද්‍රව්‍ය නාලිකා පද්ධති පැවතීම අපද්‍රව්‍ය නාලිකා පද්ධති පැවතීම සහ අනෙකුත් දෑලිස් පැවතීම යන සාධක සම්පූර්ණ කරන ජනාවාස නගරයක් ලෙස පිළිගනී. තමයි මේ තව උදාහරණයක් ලියන්න ඉඩ තියෙනවද කියලා බලන්න. කවුරු කෙනෙක් බලලා කියන්න ඉඩ තියෙනවද කියලා ඇති වෙන්නේ නේද ඉඩ? තියෙනවා නේද? හරි. තව එකක් ලියමු අපි එහෙනම් ඊශ්‍රායලය. මේගොල්ලෝ බලන්නේ 1500කට වඩා වැඩි ජනගහනයක් ඉන්න ඕනේ. ඒ වගේම තමයි 75%කට වඩා වැඩි ප්‍රතිශතයක් කෘෂි නොවන රැකියාවල නිරත වෙන්නත් ඕනේ. කිසියම් වූ ජනාවාසයක ජනසංඛ්‍යාව 1500 පැනලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කෘෂි නොවන රැකියාවල නිරත පිරිස 75%ක් වෙනවා. 75 ඊට වඩා වැඩි. කෘෂි නොවන රැකියාවක් වගේ එතන හයිලයිට් වෙනවා දෙකක්. මොනවද? එක්ක කර්මාන්ත එහෙම නැත්නම් සේවා කඩේ. නේද? ওই දෙකේ නිරත වන මිනිස්සු තමයි 75%කට වඩා වැඩිපුර ඉන්නවා. එහෙම තමයි ඒගොල්ලෝ නගරයක් කියලා බෙදගන්නේ. අපි ලියමු මේක. ඊශ්‍රායලය. කෙටි ඉරක් දාලා ඉස්සරහට ලියන්න. අවම ජනසංඛ්‍යාව sorry මෙතන 1500 නෙමෙයි 2000 නේ. අවම ජනසංඛ්‍යාව 2000කට වඩා වැඩි වීම. අවම ජනසංඛ්‍යාව 2000කට වඩා වැඩි වීම. සහ සේවා නියුක්තිය තුල කෘෂි නොවන රැකියාවල නිරත පිරිස සියයට 75 ඉක්ම වූ ජනාවාස නාගරික ජනාවාස ලෙස හඳුනා ගනී. හොඳයි. දැන් මේ උදාහරණ ටිකෙන් සහ මේ අවස්ථා තුනේ හොඳට අහගෙන හිටියනම් දැන් තේරෙන්න ඕනි ලෝකේ නගර කියලා හඳුනා ගන්නා ජනාවාස නිර්වචනය කරන්න කොච්චර අමාරුද කියන එක. ඇයි? පොදු නිර්ණායකයක් නැහැ නේද? ලෝකේ පොදු නිර්ණායකයක් නැහැ මේ නගර කියන එක නිර්වචනය කරන්න. තමන්ට ගැළපෙන විදිහට කැමති විදිහට රටවල් නගර නිර්වචනය කරගෙන කටයුතු කරනවා. නේද? ඒ නිසා ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරන්න යන භූගෝල විද්‍යාඥයෝ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඇයි? පොදු නිර්ණායකයක් පොදු නිර්වචනයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමේදී නේද? ඒ අපහසුතාවයකට පත් වෙන්නේ. එතකොට ජනාවාස පිළිබඳව කරන අධ්‍යයනයේදී ජනාවාස භූගෝල විද්‍යාඥයෝ මේ කියපු හැම දෙයක් දිහාම හොඳින් අධ්‍යයනය කරලා හොඳින් බලලා මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ ලෝකේ නාගරික ජනාවාස පිළිබඳව අධ්‍යයනය ටිකක් සරල කරගන්න. එමත් ඒක වඩා හොඳින් අවබෝධ කරන ආකාරයට පැහැදිලි කරන්න. ලෝකේ ජනාවාස වර්ගීකරණය කරලා තියෙනවා. නාගරික ජනාවාසයේ ජීවත් වන ජනසංඛ්‍යාව සලකලා. අවම ජනසංඛ්‍යාව නෙමෙයි. හරි? නගරයේ ඒ අදාළ ජනාවාසය තුල ජීවත් වන ජනසංඛ්‍යාව සැලකිල්ලට අරගෙන
ජනාවාස භූගෝල විද්‍යාඥයෝ ලෝකයේ සියලුම නගර වර්ග කරලා තියෙන කොටස් කීපයකට. හරි? ඒ ගැන තමයි ඊළඟට කියන්නේ. මම ඒක ඉස්සෙල්ලා කියලා ඉන්නම්. මේ බලන්නකෝ. ඒගොල්ලෝ කියනවා සලකා බලන ජනාවාසයේ ජනසංඛ්‍යාව 20000කට වඩා අඩුයි නම් 20000කට අඩුයි නම් මේගොල්ලෝ කියනවා ඒ නාගරික ජනාවාස හඳුන්වන්න පුළුවන් කුඩා නගර කියලා. කුඩා නගර. දැන් අපේ රටේ තියෙනවනේ නේද? අම්පාර, කෑගල්ල නේද? ඊළඟට ඇමරිකාවට ගියාම ටෙක්සාස් වගේව නේද? ඒ වගේම මේ කියන වර්ගයට අයිති කුඩා නගර. හරි? ජනසංඛ්‍යාව 20000කට වඩා අඩුයි. ඊළඟට තමයි ජනසංඛ්‍යාව 20000යි ලක්ෂය අතර වාසය කරන ජනාවාසයක් හම්බ වුණොත් මේගොල්ලෝ කියනවා ඒවා මධ්‍යම ප්‍රමාණයේ නගර. නේද? මධ්‍යම ප්‍රමාණයේ නගර. මධ්‍යම නගර. දැන් අපේ රටෙත් මේවා තියෙනවා. නේද? රත්නපුර නගරය ගත්තාම, මහනුවර නගරය ගත්තාම මේ ගොඩේ දාන්න පුළුවන්. ලෝකෙත් තියෙනවා. ඊළඟට ජනසංඛ්‍යාව ලක්ෂයයි දසලක්ෂයයි අතර. දසලක්ෂය අතර ඉන්නවා නම් ඒ නගරය ඒගොල්ලෝ හඳුන්වන්නේ මහා නගර කියලා. මේවත් ලංකාවේ තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොළඹ, ඊළඟට දෙහිවල ගල්කිස්ස නේද? මේ වගේ තැන් වලට ගියාම අපිට පේනවා ජනසංඛ්‍යාව ලක්ෂය දසලක්ෂය අතර ඉන්නවා. ඒවා තමයි මහා නගර. එතකොට මේ බලන්න දැන් අපි මේ දසලක්ෂයට තනි වචනයක් පාවිච්චි කරන්න බැයිද? දසලක්ෂයට තනි වචනයක් පාවිච්චි කරන්න බැයිද? පොඩ්ඩක් කියන්නකෝ දසලක්ෂයට කියන තනි වචනේ මොකක්ද? දසලක්ෂයට කියන තනි වචනේ මොකක්ද? මිලියන. මිලියනේ නේද? ඔය දෙන්නේ උත්තරේ. මිලියනේ කියලා කියන නිසා මම නිකමට මම මේ පහලින් ලියා ගන්නම් මිලියනේ කියලා. මිලියනේ. right. ඊළඟට කියනවා මේ ජනවාස පිළිබඳව අධ්‍යයනය කරන අය ඊළඟට කියනවා මෙන්න මේ දසලක්ෂයයි එහෙම නැත්නම් මම පාවිච්චි කරන මිලියනය කියලා. හරි? මිලියනයයි මිලියන 10යි අතර ජනසංඛ්‍යාවක් වාසය කරන නගර තියෙනවා නම් අන්න ඒවට කියනවා මේගොල්ලෝ මිලියන නගර කියලා. මිලියන නගර. මේවා ලංකාවේ නෑ. මේවා ලංකාවේ නෑ. හැබැයි ලෝකේ තියෙනවා. නේද? ලෝකේ තියෙනවා. ඉන්දියාවේ කල්කටා නගරය නේද? ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයට ගියාම හම්බෙනවා වොෂින්ටන් නගරය, බැල්ටිමෝර් නගරය, ෆිලඩෙල්ෆියා නගරය නේද? මේවා මිලියන නගර වලට දාන්න පුළුවන්. ඊළඟට තමයි මේගොල්ලෝ කියනවා උතරින් නවතින්නේ තවත් එකක් හඳුන්වලා දෙනවා. කිසියම් වූ ජනාවාසයක ජීවත් වන අවම ජනසංඛ්‍යාව මිලියන 10ට වැඩි නම් 10ටත් වැඩි නම් ඒ නගර මේගොල්ලෝ හඳුන්වනවා ලෝකයේ දැවැන්ත නගර. මෙගා සිටිස්. දැවැන්ත නගර. එතකොට ලෝකයේ දැවැන්ත නගරක් තියෙනවා. මම උදාහරණ කියන්නම්. ජපානයේ තියෙන ටෝකියෝ නගරය. ජපානයේ ටෝකියෝ නගරය 2011 වෙනකොට 2011 අපිට දැන් අවුරුදු ගාණක් ගිහින් ඉවරයි. හරියට අවුරුදු 10ක් ගිහිලා. දැනට අවුරුදු 10කට කලින් ටෝකියෝ නගරයේ ජනසංඛ්‍යාව මිලියන 35.7යි. එතකොට මුළු ලංකාවෙම ඉන්නේ මිලියන 20.2යි 2011 වෙනකොට. හොඳේ මිලියන 20.2යි මුළු ලංකාවෙම ඉන්නේ. හැබැයි ජපානයේ ටෝකියෝ නගරේ විතරක් ඒ දවස් ඒ කාලේ වෙනකොට මිලියන 35.7ක ජන ගාණක් එදා දෙනවා. එතන බලන්න මේවට තමයි කියන්නේ ලෝකයේ දැවැන්ත නගර. දැවැන්ත නගර ඉන්දියාවෙත් තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා මේ වගේ දැවැන්ත නගර. හරි? එහෙනම් ඔන්න බලන්න අර සංකීර්ණතාවය ටිකක් දැන් අඩු වෙලා ගින් තියෙනවා. නේද? ලෝකේ රටවල් තම තමන්ට ගැළපෙන විදිහට තම තමන්ට කැමති විදිහට ජනාවාස වර්ගීකරණය කළා. ජනාවාස කිව්වහම විශේෂ කරන්න පුළුවන් නාගරික ජනාවාස. නේද? නාගරික ජනාවාස නිර්වචනය කළා. තම තමන්ට ඕනි විදිහට. ඒ නිසා මහා ව්‍යාකූලත්වයක් මේ නාගරික ජනාවාස සම්බන්ධව අධ්‍යයනය කරන අයට මුණ පාන්න සිද්ධ වුණා. මේ ව්‍යාකූලත්වය निराකරණය කරගන්න. ඒක සරල කරගන්න ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරපු අය මෙන්න මේ විදිහට වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ වර්ගීකරණයට පාදක වෙලා තියෙන්නේ? සලකා බලන ජනාවාසය තුළ ජීවත් වන ජනසංඛ්‍යාව. නේද? අවම ජනසංඛ්‍යාව 20000ට අඩුයි නම් කුඩා නගරයක්. 20000යි ලක්ෂය අතර නම් මධ්‍ය ප්‍රමාණයේ නගරයක්. ලක්ෂයයි දසලක්ෂය අතර නම් මහා නගරයක්. දසලක්ෂයයි එහෙම නැත්නම් මිලියනයයි මිලියන 10 අතර ජනසංඛ්‍යාවක් ඉන්න නගරයක් නම් ඒවා මිලියන නගර විදියට. මිලියන 10 ඉක්ම වූ ජනවාසයක් නම් ඒක දැවැන්ත නගරයක් විතරක් තමයි වර්ග කරලා තියෙන්නේ.
හරි එහෙනම් ඔන්න ඔබට පැහැදිලි දැන් ඔන්න ජනසංඛ්‍යාවකින් නිර්ණායකය අරගෙන ලෝකයේ ඔක්කොම නගර දැන් ඔය කියන නිර්ණායකයන් වර්ගීකරණයට ලෝකේ ඕනෙම නගරයක් දාන්න පුළුවන් නේද? ඕකට අහු වෙන්නේ නැති නගරයක් ලෝකේ නෑ. ඕනිම නගරයක් ඔය කියපු වර්ග පහෙන් එකකට අයිති වෙනවා. එහෙනම් බලන්න අර අපේ සංකීර්ණතාවය ටිකක් අපි ලිහිල් කරගත්තා. පොදු නිර්ණායකයක් අරගෙන. මොකද්ද පොදු නිර්ණායකයේ සලකා බලන ජනවාසී ජීවත් වෙන ජන සංඛ්‍යාව. එහෙනම් අපි කියවල බලමු හැඳින්වීමක් තියෙනවා. මේන් පැහැදිලි වන්නේ. ඒ කියන්නේ ඔය කලින් කියපු කතාව ගැන. මේන් පැහැදිලි වන්නේ ලෝකයේ රටවල් ස්වකීය අභිමතයේ පරිදි තම රටේ ග්‍රාමීය හා නාගරික ජනවාස වර්ග කිරීම සඳහා විවිධ මිනුම් දඬු භාවිත කරන බවයි. කෙසේ නමුත් භූගෝල විද්‍යාඥයින් නගරවල ජීවත් වන අවම ජන සංඛ්‍යාව සැලකිල්ලටගෙන ලෝකයේ සියලුම නගර එක් පොදු වර්ගීකරණයකට යටත් කොට පහත පරිදි වර්ග කොට තිබේ. හරි? එහෙම කියනවා. හරි? පහත පරිදි වර්ග කොට. එහෙනම් ලියමු වර්ගීකරණය. බෝඩ් එක බලන්න නැතුව ලියන්න try කරන්න. බෝඩ් එක බලන්න නැතුව ලියන්න try කරන්න. මතකද බලන්න? ඔයගොල්ලෝ ලියන්න මම ඔයාලට උදාහරණ පස්සේ කියන්නම්. මම මේක කියාගෙන ගියා උදාහරණ ටික පස්සේ කියන්න. උදාහරණ ඕනේ ඔය වර්ගීකරණය ලියන්න විනාඩි දෙකක් දෙන්න. අනේ බෝඩ් එක බලන්න එපා ඈ. ආයි කියන්න දෙයක් නැහැ. ලියා ගන්නම බෑ වගේ නම් බැලුවට කමක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ නේද? පරිම උත්සාහ කරන්න වර්ගීකරණය මතක තියාගන්න ලියන්න. බලන්න ලියන්න. අනේ ළමයි මේ ගිය සතියේ මේ අර දිනේ මතක නැහැ. සඳුදාද කොහෙද? සඳුදා. මේ කලවාණි සහ එගම නිබන්ධන දෙන්න මං ආවා. මට ඕගොල්ලන්ගේ ටික දෙන්න අමතක වුණානේ. මොකද කරන්නේ දැන්? ඈ? කවුද මේ ලක්ෂාන්ත කොයිද අහලක් තිබුණා මේ ටියුට් ටික දුන්නේ නැහැ. ටියුට් ටික දුන්නද සර් කියලා අහලා දෙවුණා. ඈ ජනනි මොකද කරන්නේ? එදා වලන් හිටියා සර් එනකම් අපි. අයියෝ මට අමතක වුණානේ. එදා මේකයි උනේ කලවාන ආයතනයේ මේ 2023 අලුත් පන්ති පටන් ගන්න ස්ටාෆ් මීටින් එකක් කෝල් කරලා තියුණා දෙකට. ඉතින් ඕක තමයි ඔළුවේ වැඩ කළේ. අයගම ටියුට් ටික ඉක්මනට දීලා ඒකට දුවන්න බලාගෙන තමයි හිටියේ. ඒ නිසා තමයි ඔය අමතක වීම උනේ. කමක් නැහැ දැන් ඕගොල්ලන්ට මේ සතියේත් මේකෙන් දැන් යනවනේ නේද? මේක යනවා ගැටලුවක් නැහැ. හෙට දැන් මම කිව්වේ ඔයගොල්ලෝ සඳ පන්තියට ජොයින් කරගන්නවා කියලා මේකට අමතරව නේද? මේක මෙහෙමම යනවා ඊට අමතරව සඳ පන්තියට ජොයින් කරගන්නවා කියලා කිව්වා. සඳුදා පන්ති යන පාඩම තාම ඉවර නැහැ. හරිද? ඒ නිසා ප්‍රමාද වුණාට ගැටලුවක් නැහැ. මේ සතියේත් ඔයගොල්ලෝ සඳ පන්තියට ජොයින් වෙන්න ඕනේ නැහැ. ලබන සතියේ බොහෝ විට ඒ පන්තියට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න වෙනවා. අන්න එතකොට පටන් ගන්න ඔය කියන අලුත් පාඩම. අන්න එදාට තමයි ටියුට් එක ඕනේ. ඒ නිසා අවුලක් නැහැ මම මේ ලබන සඳ වෙන්න කලින්. ඒ කියන්නේ හෙට දිනේ නෙමෙයි ඊළඟ සඳ වෙන්න කලින් ඔයගොල්ලන්ගේ අතට ටියුට් ටික ගෙනල්ලා දෙන්න. හරිද? හොඳයි. මේ ටික එතකොට හරියද ලියාගෙන ඉවරද? බිංදු ගානේම හරියට ගෙනල්ලා බලන්න තියෙනවද කියලා ඈ. ලක්ෂයක් වුවම් 0.5යි දසලක්ෂයක් වුවම් 0.6යි ඈ. ලියාගෙන ඉවර නම් කියන්නකෝ බලන්න මට ඒක උදාහරණ කියන්න පුළුවන්.
ඊළඟට අනිත් දේ තමයි අපි අර ගිය සතිය අපිට කරගන්න බැරි වෙච්ච පන්තිය මේ සතිය අතිරේක දිනයක් දාගන්න ඕනි. දැන් මම තීරණය කරන්නද මේ අතිරේක දිනේ ඔයගොල්ලෝට ගැටලුවක් වෙයිද මම තීරණය කළා. නෑ නේද? මම තීරණය කළා දාන්නම් ඒකට ගැටලුවක් තිබුණොත් ඔයගොල්ලෝ කියන්න බෑ. ඉවරද? හරි සර්. හරි නේද? එහෙනම් අපි ඔකට උදාහරණ ලියමු පුතේ. පළවෙනි එකට ලියන්න කුඩා නගර දන්නවනේ. ලංකාවේ දෙකක් විතර ලියන්න. අම්පාර ඊළඟට කෑගල්ල ඊළඟට ඕන නොලිවක් කමන්නේ. මේ අනිකුත් රටකින් උදාහරණයක් ලියමුකෝ. ඇමරිකාවේ ජනපදයේ කැනියන් නගරය. කැනියන් ලංකාවේ නම් අම්පාර කෑගල්ල වගේ නගර ගොඩාක් ඔකට උදාහරණ දාන්න පුළුවන්. ඊළඟට මධ්‍යම ප්‍රමාණී නගරයි. මධ්‍යම ප්‍රමාණී නගර අනුරාධපුර ඊළඟට රත්නපුර ඊළඟට රුසියාවේ ලෙස්කොයි නගරය රුසියාවේ ලෙස්කොයි ඊළඟට මහානගර කොළඹ දෙහිවල ගල්කිස්ස जमशेदपुर इंडियावे जमशेदपुर ඊළඟට දුර්ගපුර ඉඳ තියනවා නම් ලියන්න ඔක්කොම ඕනේ නැහැ උනේ. ඊළඟට මිලියන් නගර වල උදාහරණ ලියමු. ලන්ඩන්, පැරිස්, ඉන්දියාවේ මදුරාසිය, ලන්ඩන්, පැරිස්, මදුරාසිය මේ වගේ ඒවා උදාහරණ ගන්න පුළුවන්. හොඳයි ඊළඟට දැවැන්ත නගර වලට උදාහරණ මේ වෙනකොටත් ටිකක් ඔයගොල්ලෝ දන්නවා. ජපානයේ ටෝකියෝ නගරය ඊළඟට චීනයේ ෂැන්හයි නගරය ඊළඟට උතුරු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය මේ වගේ නගර අපිට උදාහරණ වලට ගන්න පුළුවන් උතෙන්දී. හොඳයි ළමයි මේ මට විනාඩි 10ක් දෙන්න ඕනේ. විනාඩි 10ක් දෙන්න ඕනේ. ඔයගලන්ට කැමති නම් ආපහු ලීව් වෙලා දැන් හරියටම 6:57යි. ඕන්නම් ලීව් වෙලා විනාඩි 10කින් එන්න පුළුවන් ඈ. මේ ගෙදරට අමුත් එක්ක ආවා. පොඩ්ඩක් විනාඩි 10න් එන්නම්.
හොඳයි. එහෙනම් මේ අපි මේ ඊළඟ මාතෘකාවට යමු ළමයි. අපි කතා බහ කළේ ලෝකයේ ජනාවාස නාගරික ජනාවාස ජනසංඛ්‍යාව අනුව කරන වර්ගීකරණය. එතනින් නැවතුණා. අපි ඊළඟ පාඩමේ අන්තිම මාතෘකාව ප්‍රධාන මාතෘකාවට තමයි යන්නේ. ලෝකයේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා. නාගරික ජනාවාස වර්ධනයේ කාලීන ප්‍රවණතාවන් ගැන කතා කරන්නේ. ඒතකොට අපි දන්නවා ජනාවාස කියන ඒකකය මිනිස්සු නිර්මාණය කරගත්තේ නව ශිලාවදීදී. නේද? විධිමත් මානව ජනාවාස ආරම්භයේ මූලාරම්භයේ සංඥානුනේ කියන අපි හඳුනාගෙන තියෙන්නේ නව ශිලාවදීදී. දැන් එතෙන්දී අපි දැක්කේ ග්‍රාමීය ජනාවාස නිර්මාණය වීම. අපි ඊට පස්සේ දන්නවා කාලයක් ගෙවිලා ගිහිල්ලා මේ ග්‍රාමීය ජනාවාස පරිණාමය වෙලා තමයි පස්සේ නාගරික ජනාවාස නිර්මාණය වුණේ. හැබැයි මේ නාගරික ජනාවාස නිර්මාණය වීම ආරම්භ වූ දා පටන් ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද දක්වා ලෝකේ නාගරික ජනාවාස පරිණාමය වෙලා තියෙනවා. විවිධ අවස්ථාවන් පහු කරලා ගිහිල්ලා තමයි මේ දෙවන්ත නගර එමත් නැත්නම් ඊට එහා ගියපු අවස්ථාවන් දක්වා වර්ධනය වුණේ ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයක් විදිහට. ඒතර අපිට මේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා කියලා අදහස් කරන මාතෘකාවයි. එකෙන් කියවෙන්නේ මේ නගර වර්ධනය සම්බන්ධයෙන් නගර කියන ඒකකයේ නිර්මාණය වීමේ ඉඳලා මේ දැවැන්ත නගර දක්වා මේ විකාශනය තුළ වැදගත් සම්දිස්ථාන පිළිබඳව තමයි කතා කරන්නේ. කාලෙන් කාලයට අනුව සිද්ධ වෙච්ච සුවිශේෂී සම්දිස්ථාන මතු කර කතා බහ කරන මාතෘකාවක් තමයි මේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා කියලා කියන්නේ. ඒතර අපිට පේනවා ලෝකේ නාගරික ජනාවාස පිළිබඳව කතා බහ කරනකොට මේ ගෙවිලා තියෙන කාල සීමාව තුළ තියෙන වැදගත් කැපිපෙනෙන ලක්ෂණය තමයි නගර සම්බන්ධයෙන් මෙන්න මේ මිලියන නගර නිර්මාණය වීම. මිලියන නගර නිර්මාණය වීම කාලීන ප්‍රවණතාව අතර පළවෙනි කාරණේ විදිහට අපිට කතා බහ කරන්න පුළුවන්. ඒතර මිලියන නගරයක් කියන්නේ මොකක්ද කියන එක දැන් අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ නේද? මිලියන නගරයක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඒ අදාළ ජනාවාසය තුළ ජනසංඛ්‍යාව මිලියනයයි මිලියන 10 අතර ජීවත් වෙනවා නම් ඒවා තමයි අපි කියන්නේ මිලියන නගර කියලා. එතකොට මේ මිලියන නගර වර්ධනය වීම සම්බන්ධයෙන් කාලීන ප්‍රවණතාවක් අපි කතා බහ කරනවා. මිලියන නගර නිර්මාණය වීමේදී අපිට පේනවා වේගවත් වර්ධනයක් ලෝකේ දකින්න ලැබෙනවා. දැන් කියන්නේ මේ වර්ධනය තුළ පුරෝගතනයක් පවා කරලා තියෙනවා. මම වර්ධනය සම්බන්ධ දත් ඉදිරිපත් කරන්නම්. 2025 වෙනකොට ලෝකයේ මිලියන නගර සංඛ්‍යාව 545ක් විතර වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. හරි? ලෝකයේ මිලියන නගර සංඛ්‍යාව 545ක් දක්වා වර්ධනය වෙයි කියලා විශ්වාස කරනවා 2025 වෙනකොට. එතන මම මෙන්න මේ කියන දත්තරේ කියන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න අහගෙන ඉන්න 1920 වෙනකොට මේ කියන වර්ගයේ මිලියන නගර තිබිලා තියෙන්නේ 21යි. 1920 වෙනකොට ලෝකයේම තිබිලා තියෙන්නේ සංවර්ධිත රටවල් වලයි සංවර්ධනයේ පවතින රටවල් කියලා දෙකේම තිබිලා තියෙන්නේ මිලියන නගර 21යි. හැබැයි 1940 වෙනකොට මේ සංඛ්‍යාව 41ක් දක්වා වැඩි වෙනවා. 40 වෙනකොට 41ක් දක්වා 20 දී 21යි 40 වෙනකොට 41යි. ඊළඟ 1960 වෙනකොට මේ නගර සංඛ්‍යාව 113ක් දක්වා වර්ධනය වෙනවා. 113ක් දක්වා වර්ධනය වෙනවා. ඊළඟ 1980 වෙනකොට මේ සංඛ්‍යාව 198ක් දක්වා ඉහළ යනවා. එහෙනම් ඔන්න බලන්න 20 දී 21යි 40 දී 41යි 60 දී 113යි ඊළඟ 80 වෙනකොට 198යි. 198යි. ඊළඟට ළමයි මතක තියාගන්න 1950 වෙනකොට ලෝකයේ තිබුණ යම් මිලියන නගර සංඛ්‍යාවක්. හරි? ලෝකයේ තිබුණ යම් මිලියන නගර සංඛ්‍යාවක් ඒ 1950 වෙනකොට ලෝකයේ තිබුණ මිලියන නගර සංඛ්‍යාවෙන් මිලියන නගර 10යි සංවර්ධනයේ වෙමින් පවතින රටවල් මිලියන නගර විදිහට සටහන් වෙලා තිබුණා. දැන් ඔය මිලියන නගර සංඛ්‍යාව ලැයිස්තුව බෙදන්න පුළුවන් කොටවල් දෙකකට. සංවර්ධිත රටවල් වල මිලියන නගර සහ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල මිලියන නගර කියලා වර්ග කරන්න පුළුවන්. ඒතර මම මේ කියාගෙන යන්නේ 1950 වෙනකොට ලෝකයේ මිලියන නගර යම් සංඛ්‍යාවක් තිබුණා. ඒ සංඛ්‍යාවෙන් 10යි සංවර්ධනයේ වෙමින් පවතින ලෝකයේ රටවල් වලට අයිති වුණේ. හැබැයි මේ 1950 වෙනකොට 10ක් වෙලා තිබුණු සංඛ්‍යාව අපිට පේනවා 1990 වෙනකොට ඒ සංඛ්‍යාව 171ක් දක්වා වැඩි වෙනවා. දැන් 1950 වෙනකොට ලෝකයේම මිලියන නගර 75යි තිබුණේ. ඒ 75න් 10යි සංවර්ධනයේ පවතින රටවලට අයිති වුණේ. හැබැයි මේ කියන්නේ 90 වෙනකොට මොකද වුනේ? ඒ සංඛ්‍යාව සංවර්ධනයේ පවතින රටවල් වලට අයිති වෙලා තිබිච්ච සංඛ්‍යාව 171ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න සංවර්ධනයේ වෙමින් පවත්න රටවල් වලින් ලෝකේ ජනාවාස පද්ධතියට මිලියන නගර සංඛ්‍යාව එකතු කරන දායකත්වය වැඩි බව තමයි එකෙන් කියන්නේ. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ඕනි
ඔය කියපු මිලියන් නගර සංඛ්‍යාවේ දැන් 171ක් තිබුණා කිව්වේ සංවර්ධනයේ පවතින රටවල් වලනේ 90 වෙනකොට. එතකොට ඔය කියපු සංඛ්‍යාවෙන් 60%ක් ඉන්දියාවට අයිති මිලියන් නගර. බලන්නකො ඒක වැඩි හැටි කොහොමද කියලා නේ. 1950 වෙනකොට ලෝකයේ මිලියන් නගර 75 තිබුණේ. ඒකෙන් 10ක් සංවර්ධනයේ පවතින රටවලට අයිති වෙලා තිබුණා. නමුත් 1990 වෙනකොට ලෝකයේ තිබෙන මිලියන් නගර සංඛ්‍යාව 171ක්ම සංවර්ධනයේ පවතින රටවල් වල මිලියන් නගර. එතකොට ඒ සංඛ්‍යාව වෙන 60ක් ඉන්දියාවට අයිති වෙනවා. දැන් ඔහොම ගිහිල්ලා තමයි කියන්නේ 2025 වෙනකොට ලෝකයේ තියෙන මිලියන් නගර සංඛ්‍යාව 545ක් විතර දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා කියන එක පෙන්නලා දීලා තියෙනවා. ඒ කියන්නේ පවතින දත්ත සැලකිලිට අරගෙන තමයි මේ පුරෝගතන ඉදිරියට කරන්නේ. හොඳයි. අපි එනම් පොඩ්ඩක් ලියමු. ලියන්න කලින් පොඩි හැඳින්වීමක් දීලා තියෙනවා. අපි ඒක කියලා බලමු. ලෝකයේ නාගරික ජනාවාස නිර්මාණය වීමේ මූලාරම්භයේ සිට මේ දක්වා නගර වර්ධනය සිදු වී ඇති වෙනස්කම් අධ්‍යයනය කරන විට අධ්‍යයනය කියන වචනේ ලියලා තියෙනවා වැරදි එක හදාගන්න. අධ්‍යයනය කරන විට කාලීන වශයෙන් සිදු වී ඇති සුවිශේෂී වෙනස්කම් රාශියක් හඳුනාගත හැකිය. ඒවා ලෝක නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා පමණක් කියලා තියෙන එක කපලා හදාගන්න කාලීන ප්‍රවණතා ලෙස හැඳින්විය හැකිය. ලෝකේ නගර වර්ධනයේ කාලයෙන් කාලයට අනෙතන ඒකත් වැරදි. ලෝකේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා කාලයෙන් පනතක් කියලා තියෙන එක කපලා හදාගන්න කාලීන ප්‍රවණතා කීපයක් උදාහරණ සහිතව පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. ඒ ඡේදේ මිස්ටේක් කීපයක් තියෙනවා හදාගන්න වෙනවා. ටික අන්තිම කොටස හරියටම හදාගන්න ලෝකේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා කීපයක් කියලා වෙනවා. ඒක තියෙන්නේ කාලයෙන් පනතක් කියලා තමයි දෙන්නේ. ඒක කපලා දාන්න. හරි. ඒ අතර එකක් තමයි මිලියන නගර සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම. අපි පොඩි හැඳින්වීමක් ලියමු මිලියන නගරයක් කියන්නේ මොකක්ද කියලා. කලින් දැනගෙන හිටියද කමක් නැහැ. මේව ලියන්න. සලකා බලන ජනාවාසයේ ජන සංඛ්‍යාව මිලියනයක් මිලියන 10ක් අතර නම් ඒවා මිලියන නගර නමින් හැඳින්වේ. ලෝකේ ජනාවාස පද්ධතියට මිලියන නගර සංඛ්‍යාව මිලියන නගර එකතු වීමේ ප්‍රමාණය නැත්නම් එකතු වීමේ වේගය මිලියන නගර සංඛ්‍යාව නැත්නම් මිලියන නගර ප්‍රමාණය එකතු වීමේ වේගය වර්ධනය වී තිබේ නැත්නම් වැඩි වී තිබේ. උදාහරණ උදාහරණ 1920 වන විට ලෝකයේ පැවති මිලියන නගර සංඛ්‍යාව 21ක් වීම. ලෝකයේ පැවති මිලියන නගර සංඛ්‍යාව 21ක් වීම. ඊළඟ දෙක 1940 වන විට එම සංඛ්‍යාව 41ක් වීම. එම සංඛ්‍යාව 41ක් වීම. එක්දාසමසිය හැට වන විට
113ක් දක්වා 113ක් දක්වා 113ක් දක්වා 1980 වන විට 198ක් දක්වා 198ක් දක්වා එම සංඛ්‍යාව වේගවත්ව වර්ධනය වී තිබේ. වේගවත්ව වර්ධනය වී තිබේ. මේ අණුව 2025 වන විට මිලියන නගර 545ක් පමණ පවතීයයි. මිලියන නගර 545ක් පමණ පවතීයයි. පුරෝකථනය කර තිබේ. එනම් ඔන්න ලෝකයේ නගර ඉන්ධන ආවාසවල කාලීන ප්‍රවණතාව තුල වැදගත් එකක් කතා කළා මිලියන නගර සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම දකින්න ලැබෙන කාරණයක්. දෙවෙනි කාරණේ අපිට කතා කළා ඔය පළවෙනි කාරණයත් එක්කම මම පැහැදිලි කිරීම කළා මේ මිලියන නගර ලෝකයේ ජනාවාස පද්ධතියට එකතු වීම වේගවත් වෙලා තියෙනවා. ඒ එකතු වීමේ ක්‍රියාවලියේදී මේ මිලියන නගර සංඛ්‍යාව වේගයෙන් එකතු කරන රටවල් කාණ්ඩේ බවට පත් වෙලා තියෙන සංවර්ධනය වෙමින් පවත්නා ලෝකයේ රටවල්. මම ඔයගොල්ලන්ට කිව්වා 1950 වෙනකොට ලෝකයේම තිබුණ මිලියන නගර 75යි. 75යි. නේද? මේ මිලියන 1950 දී ලෝකයේම මිලියන නගර 75යි තිබුණේ. ඒ 75න් 10යි සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන නගර උනේ. ඉතුරු 65ම සංවර්ධිත රටවල්. නේද? සංවර්ධිත රටවල් වල. එතකොට දැන් කියන්නේ මොකද්ද? 1990 වෙනකොට ලෝකයේ තියෙන මිලියන නගර සංඛ්‍යාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මිලියන නගර සංඛ්‍යාව 171ක්. 171ක්ලු. ඒ 171කිනුත් 60%ක්ම තියෙනවා කියලා කියන්නේ කොහෙද? ඉන්දියාව කියන රටේ. නේද? ඔන්න තත්ත්වය. අපි ඒක ලියමු දෙවෙනි කාරණයට. අඩු දියුණු රටවල මිලියන නගර සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වීම කියන කාරණේ. ලියන්න ඉහත සඳහන් කළ දත්තවලින් ලෝකයේ මිලියන නගර සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වන බව පැහැදිලිය. ලෝකයේ මිලියන නගර සංඛ්‍යාවට වැඩිම නගර ප්‍රමාණයක්. එකතු කිරීම කෙරෙහි දායක වන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වේ. උදාහරණ උදාහරණ 1950 වන විට ලෝකයේ පැවති මිලියන නගර 75න්
මිලියන නගර 75න් සංවර්ධනය වෙමින් පවත්නා රටවල මිලියන නගර සංඛ්‍යාව වූයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල මිලියන නගර සංඛ්‍යාව වූයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල මිලියන නගර සංඛ්‍යාව වූයේ 75කි. sorry මිලියන නගර සංඛ්‍යාව වූයේ 10කි. නමුත් එම සංඛ්‍යාව 1990 වන විට නමුත් එම සංඛ්‍යාව 1990 වන විට 171ක් දක්වා ඉහළ ගිය අතර ඉන් 109ක් ආසියාවට අයත් වූ අතර 109ක් ආසියාවට අයත් වූ අතර එයින් 60ක් ඉන්දියාවට අයත් විය. හොඳයි එහෙනම් ඔන්න අපි කතා කළා ප්‍රවණතා දෙකක්. පළවෙනි කාරණේ අපි කිව්වා ලෝකයේ මිලියන නගර සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලා. ඒක අපි කාලීන වර්ධනය වෙන ආකාරය දැක්කා 20 21යි 40 41යි 60 113යි 80 198යි නේද? එහෙම ගිහිල්ලා 2025 වෙනකොට අපි කිව්වා මිලියන නගර 545ක් විතර වෙනකම් වැඩි වෙනවා කියන එක. ඊළඟට දෙවෙනි කාරණේ අපි පැහැදිලි කළා ලෝකයේ මිලියන නගර සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙනවා තමයි. හැබැයි මේ වැඩිවීමට වැඩි දායකත්වයක් දෙන්නේ සංවර්ධනය වෙමින් පවත්නා ලෝකේ රටවල්. 1950 වෙනකොට ලෝකයේ මිලියන නගර 75 තිබුණේ. ඒකෙන් 10යි ඉදා සංවර්ධනය වෙමින් පවතින රටවලට අයිති වුණේ. හැබැයි අද වෙනකොට ඒ කියන්නේ 1990 වෙනකොට ඒ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ 171කින්ම 109ක්ම ආසියාකරයේ කියන සංවර්ධනය වෙමින් පවතින කලාපයටයි අයිති. නේද? ඇයි තවත් තියෙනවනේ කලාප ගත්තාම ඕෂිනියා මේ ලතින් ඇමරිකානු කලාපය අප්‍රිකානු කලාපය වගේ සංවර්ධනයෙන් පවතින කලාප තියෙනවා. හැබැයි අර 171කින් 109ක්ම අයිති කාටද? ආසියානුකරයට. ඒකෙනුත් 117ක් 109ක් ආසියාවට අයිති. ඒකෙන් 60ක් තමයි ඉන්දියාවට අයිති කියලා කියනවා. එහෙනම් කාරණා දෙකක් පැහැදිලි. තුන්වෙනි කාරණේට අපි යන්න හදන්නේ දැවැන්ත නගර වර්ධනය වීම. දැන් ඔබ දන්නවා දැවැන්ත නගරයක් නිර්වචනය කරන්නේ කොහොමද කියලා. නේද? දැවැන්ත නගරයකට අවම වශයෙන් ඉන්න ඕන ජනසංඛ්‍යාව කීයද? මිලියන 10යි. නේද? මිලියන 10කට වඩා වැඩි ජනසංඛ්‍යාවක් ඉන්න තැන් තමයි ජනාවාස තමයි අපි කියන්නේ දැවැන්ත නගර කියලා. එතකොට ලෝකයේ දැවැන්ත නගර ලයිස්තුවක් එන්නේ මේ මිලියන නගර වගේම වර්ධනය වීම වෙනවා. ඒක තමයි මේ දැවැන්ත නගර වර්ධනය වීම කියන එකෙන් අදහස් කරන්නේ. අපි ඉගෙන පොඩ්ඩක් ලියමු. ලියන්න කිසියම් වූ නාගරික ජනාවාසයක ජීවත් වන ජනසංඛ්‍යාව මිලියන 10කට වඩා වැඩි නම් ඒවා දැවැන්ත නගර නමින් හැඳින්වේ.
ලෝකයේ නාගරික ජනාවාස පද්ධතිය තුළ දැවැන්ත නගර ලැයිස්තුව වේගයෙන් වර්ධනය වන බව මෙයින් අදහස් කෙරේ. මෙසේ වර්ධනය වන දැවැන්ත නගරවලින් වැඩි ප්‍රමාණයක් ආසියාකරය නියෝජනය කරයි. උදාහරණ ජපානයේ ටෝකියෝ චීනයේ ෂැන්හයි ඉන්දියාවේ මුම්බයි දකුණු කොරියාවේ සෝල් නවදිල්ලිය යනාදී දැවැන්ත නගර මේ අතර වේ. හොඳයි. එහෙනම් අපි ප්‍රවණතා තුනක් කතා කළා. මිලියන් නගර වේගයෙන් වර්ධනය වීම, ඒ වර්ධනය වන මිලියන් නගර වලින් වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වීම පවත්නා රටවල් වලට අයිති වීම, තුන්වෙනි කාරණේ කතා කළා දැවැන්ත නගර වර්ධනය වීම කියන කාරණේ. අපි යමු හතරවෙනි කාරණේ ගැන කතා කරන්න, පුරවර නිර්මාණය වීම. පුරවර කියන්නේ ඔය නාගරික ජනාවාස වර්ධනය සම්බන්ධයෙන් කතා බහ කරන අවස්ථාවේදී හම්බ වෙන සුවිශේෂී නාගරික ඒකකයක්. දැන් අපි දන්නවා නගරයක් ගත්තාම මේ නගරයට හර කලාපයක් තියෙනවා. දැන් ඔබ කල්පනා කරගන්න ඔබේ ජීවත් වන ප්‍රදේශයේ තියෙන නගරයක් කියනවා නේද? මේ තියෙන්නේ හර කලාපේ නම් මේ හර කලාපේ තියෙන ආර්ථික කටයුතු වලින් ප්‍රතිලාභ ලැබීම සඳහා ඒ නගරේ වටා ඒකරාශී වන ජන කණ්ඩායම් ජීවත් වෙන පර්යන්ත සීමාවකුත් තියෙනවා. මෙන්න මේ වගේ පර්යන්ත කලාපේ සර්විස් ඒරියා එක. නේද? තියෙනවා. එතකොට මේ විදිහට නගරයක දල ආකෘතික සටහනක් අපිට ඇඳලා පෙන්වන්න පුළුවන්. හර කලාපයක් තියෙනවා, පර්යන්ත කලාපයක් තියෙනවා. හැබැයි මේ කතා කරන්න හදන මේ පුරවර කියන වර්ගය තුල මේ පර්යන්ත කලාපය තුල විශාල නගර නිර්මාණය වෙමින් පවතිනවා. දැන් වේගයෙන් වර්ධනය වන හර නාගරික කලාපයක් තියෙනවා. ඊට පිටතින් තියෙනවා උපනාගරික කලාපයක්. හරතරම්ම නාගරික ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් වේගයෙන් වර්ධනය උපනගර තියෙනවා. මෙන්න මේ උපනගර. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ කොළඹ කියන්නේ හරය. නේද? ඒ කොළඹ කියන හරය වටේ වර්ධනය වන වේගයෙන් වර්ධනය වන උපනාගරික කලාපය තුළ නගරක් තියෙනවා. නේද? ඔය කියපු දෙහිවල ගල්කිස්ස මොරටුව ඊළඟට සුයිජාවතර කොට්ටේ
ඕවා ඉතින් ඒව කියන වේගෙන් වර්ධනය වන උපනාගරික කලාපය තුළ තියෙන නගරවලට. හරි? එතකොට ඒ වගේම තමයි ඔය කියපු උපනාගරික කලාපයට පිටතින් වර්ධනය වෙමින් තියෙනවා ගැමි නාගරික කලාපයක්. ඒ කියන්නේ ග්‍රාමීය නාගරික කියන ජනමාස වර්ග දෙකේම සංකේන්ද්‍රණේ. එහෙම නැත්නම් මේ දෙකේම සංකලනයක් වූ නාගරික ජනවාස කලාපය තමයි අපි ගැමරික කියලා කියන්නේ. එතකොට එන්නේ වගේ උපනාගරික කලාපයෙන් පිටත ගැමරික කලාපය තුල කුඩා නගර නිර්මාණය වෙන්න පුළුවන්. දැන් බලන්න කොළඹ නගරය ගත්තාම මේක වටේ තියෙන කුඩා නගර ටික කවුද? නේද? පිරියන්දද ඊළඟට කැස්බෑව ඕරණ නේද? ඔයගේ නගර ටිකේ පැත්තෙන් තලි පැත්තෙන් කඳාන කිරිවත්ගොඩ කැලණිය වටික ගත්තාම මේ පැත්ත නේද? ඌවා එකට එක සම්බන්ධ වෙලා තියෙනවා නේද? මේවා එකට එක සම්බන්ධතා ජාලයක් ඇති කරගෙන තියෙනවා. ඇත්තම ලෝකෙට කියලා බැලුවොත් මේවා එකට එක වෙන් කරන්නත් බෑ වගේ නේද? ඒ තරම්ම සමීප සම්බන්ධතා ජාලයක් මේ විදිහට නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට ළමයි ලෝකේ පුරවර කියලා කියන්නේ මෙන්න මේ කියන සංකල්පය. මේක කොහොමද නිර්වචනය කරන්නේ? ශීඝ්‍රයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් වටා බිහිවන උපනාගරික කලාපයක්. ස්ටෙප් දෙකක් කිව්වා. ශීඝ්‍රයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් වටා බිහිවන උපනාගරික කලාපයක් ඊට පිටතින් පිහිටි ගැමරික කලාපයක් ඇතුළු සමස්ත නාගරික ඒකකයට අපි කියනවා පුරවරයක්. එතකොට මේක ඇත්තටම වැළුවොත් සැබෑ ලෝකෙදි ගලවලා වෙන් කරලා කතා බහ කරන්න බෑ. බැරි හේතුව තමයි මේ කියන හරයයි උපනගරයි ඊට පිටතින් පිටතින් ගැමරික කලාපයේ කුඩා නගරයි මාර්ග පද්ධති වලින් සංනිවේදන පද්ධති වලින් දුම්රිය මාර්ග වලින් සමහරට ඇල මාර්ග වලින් අධික ලෙස මේ සමීප සම්බන්ධතා ජාලයක් ගොඩනගාගෙන ඉන්නවා. මේ ගැමරික කලාපයේ නගරයක ජීවත් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ මිනිස්සුන්ට. අවශ්‍ය නම් හරයට ඉක්මනින් යන්න පුළුවන්. නේද? හරයට ඉක්මනින් යන්න ඉන්න පහසුව ඇදලා තියෙනවා. ඒ නිසා අපි මේ රූපාත්මක සටහනක් ඇඳලා පුරවරයක සැකස්ම මෙහෙමයි කියලා විස්තර කළාට හැබැයි ලෝකෙට ගිහිල්ලා බලනකොට අපිට මේ කියන මේ වෙන් කරන්න පුළුවන් මේ සීමාවන් මේක තුන හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි රූපාත්මක සටහනක් ඇඳනකොට පුරවරයක් කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා පෙන්නලා දෙනවා. එතකොට නිර්වචනය කරනකොට අපි කියනවා ශීඝ්‍රයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් වටා බිහිවන උපනගර ටිකයි ඒකට පිටතින් පිහිටපු ගැමි නාගරික කලාපය තුළ තියෙන කුඩා නගර ටිකයි කොහොම එකට ගත්තා මේ පද්ධතියට අපි කියනවා පුරවර කලාපයක්. දැන් අපේ රටේ නාගරික සංවර්ධන අධිකාරිය කියන ආයතනය කියනවා ශ්‍රී ලංකාව තුලත් මේ වගේ පුරවරයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ තමයි ඔය කියන කොළඹ පුරවර කලාපය. නේද? එතකොට මේ ආයතනය මේ කොළඹ බිහිවන මේ පුරවර කලාපය නිර්ණය කළා තියෙනවා නිශ්චිත සීමාවක් යොදලා. නිශ්චිත සීමාවක් විතර පුරවරයක් වුණා මේකට තියෙන්න බෑ සීමාවක්. මේ ආයතනය මේ හඳුනා ගන්නා වූ කොළඹ පුරවරයේ නිශ්චිත සීමාව විදිහට දක්වන්නේ බස්නාහිර පළාත. ඒ කියන්නේ ගම්පහ කොළඹ කළුතර කියන දිස්ත්‍රික්ක තුනම ඇතුළත් වන සම්පූර්ණ කලාපයම තමයි ඒගොල්ලෝ මේ පුරවරයේ සීමාව විදිහට දකින්නේ. එතකොට ළමයි ලෝකයේ ජනාවාස පද්ධතිය තුලත් මේ වගේ පුරවර නිර්මාණය වෙලා තියෙනවා. හරි? හොඳයි. එහෙනම් අපි පොඩ්ඩක් පුරවර නිර්මාණය ගැන පැහැදිලි කරමු ඊළඟ 4 වෙනි ප්‍රවණතාවයේ විදියට. ලියන්න. පුරවරයක් කියන එක කෙලින්ම නිර්වචනය කරන්නයි හදන්නේ. ලියන්න. ශීඝ්‍රයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් වටා ශීඝ්‍රයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් වටා බිහිවන හරනාගරික කලාපයක් වටා බිහිවන උපනාගරික කලාපයේ නගරات ඊට පිටතින් පිහිටි ගැමි නාගරික කලාපයේ කුඩා නගරات ඇතුළත් වන
समस्त नागरिक ඒකකය समस्त नागरिक ඒකකය පුරවරයක් නමින් හැඳින්වේ समस्त नागरिक ඒකකය පුරවරයක් නමින් හැඳින්වේ හරයත් හරයත් උපනගරත් ගැමිරික කලාපේ කුඩා නගරත් හරයත් උපනගරත් ගැමිරික කලාපේ කුඩා නගරත් හරයත් උපනගරත් ගැමිරික කලාපේ කුඩා නගරත් සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඇත්තේ සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඇත්තේ මහාමාර්ග දුම්රිය මාර්ග මහාමාර්ග දුම්රිය මාර්ග විදුලි පද්ධති sannivedana පද්ධති ඇල මාර්ග ජල නල පද්ධති යනාදීනි ජල නල පද්ධති යනාදීනි අලුත් ඡේදක ලියන්න මෙම පුරවර නමින් හැඳින්වෙන නාගරික ජනාවාස ඒකකය කාර්මීකරණය වූ රටවලින් ආරම්භ වුවත් නැත්නම් නිර්මාණය වුවත් වර්තමානය වන විට මේවා අඩු දියුණු රටවල් වල පවා වර්තමානය වන විට මේවා අඩු දියුණු රටවල් වල පවා නිර්මාණය වනු දැකිය හැකි වේ උදාහරණයක් ලියන්න උදාහරණ කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක තුන සම්බන්ධ කරමින් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ කොළඹ පුරවරය යන දිස්ත්‍රික්ක තුන සම්බන්ධ කෙරෙන කොළඹ පුරවරය
හොඳයි. අපි එනම් මේ රූප සටහනක් අඳින්න තමයි ওই පහළ කොටුව ඉඳ තියලා තියෙන්නේ. අපි මේ රූප සටහන අඳිමු. දැන් මේකේ රූප සටහන විතරයි තියෙන්නේ. මේක නම් කරගන්නත් එපා. මේ මැද්දේ මම සේයා කරලා තින්නේ සංකේත කරලා තින්නේ හර කලාපය. හර නගරය. එතකොට මෙන්න මේ දාලා තියෙන මේ කතර සලකුණු වලින් දක්වලා තියෙන්නේ උපනාගරික කලාපයේ තියෙන උපනගර. ඊළඟට මෙන්න මේ කිසිම සංකේතයක් නොදා මේ පිටත රාමුව ඉදිරිපත් කරලා තියෙන්නේ කුඩා නගර. ඒගොල්ලෝ පිළිගලා තියෙන මොන කලාපයේද? ගැමි නාගරික කලාපය. ගැමි නාගරික කලාපය. එතකොට මේ උපනගර ටික පිළිගලා තියෙන්නේ මොන කලාපයේද? මෙන්න මේ ටික මේ කියන්නේ උපනාගරික කලාපය. උපනාගරික කලාපය. හරි. දැන් අදින්න පුළුවන්. හරිද? ඇඳලා ඉවරද? ඇඳලා ඉවරලා කියනවාමයි.
හරි නේද? අනිත් අයත් මං හිතන්නේ අදලා ඉවර ඇති කියලා. කාලය ඔයිට වඩා දෙන්න බෑ. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. දැන් මේ ඒකකේ ගැන පැහැදිලි කළානේ. පුරවරයක් කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් දැන් උත්තරේ කියන්නේ දන්නවා. ශීඝ්‍රයෙන් වර්ධනය වන හරනාගරික කලාපයක් වටා වීමන උපනාගරික කලාපයයි ඊටත් පෙරදින් පිළිලා තියෙන ගැඹිරික කලාපය ඇතුළු සමස්ත නාගරික ඒකකයට පද්ධතියට තමයි අපි කියන්නේ පුරවරයක්. දැන් මම ඔතෙන්දී පැහැදිලි කරනකොට කිව්වා මේ පුරවර කියන සංකල්පය ඉස්සෙල්ලාම නිර්මාණය වෙන්නේ සංවර්ධිත ලෝකේ රටවල. නේද? කාර්මීකරණය කියන ක්‍රියාවලියට මුලින්ම නතු වෙච්ච රටවල් වල තමයි මේ පුරවර නිර්මාණය වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් ඔය කතා කරන්න දැන් අපි පුරවර නිර්මාණයට බලපාන සාධකනේ. ඒතර ඒකේ පළවෙනි සාධකය තමයි කාර්මීකරණය. නේද? කාර්මික විප්ලවීය බලපෑම. මේ කාර්මික විප්ලවය කියන දේ සිද්ධ වුණේ අපි දන්නවා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපා රටවල් වල. ඒතර අපි දන්නවා නගර කේන්ද්‍ර කරගෙන කර්මාන්ත ආරම්භ වෙන්න පටන් ගන්නවා. නේද? කාර්මික පුනර්ජීවයක් ලබනවා මේ නගර කේන්ද්‍ර කරගෙන. එතකොට මේ කර්මාන්ත ආරම්භ වෙලා නගරවල රැකියා අවස්ථා බිහි වෙනකොට අපි දන්නවා ග්‍රාමීය ප්‍රදේශවල විරැකියාවෙන් පිළිච්ච ජන කණ්ඩායම් මේ කාර්මික නගර වලට වේගයෙන් සංක්‍රමණය වෙනවා. නේද? වේගයෙන් සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වීම තුල අපිට පේනවා ඒ කාර්මික නගර වේගයෙන් ජනාකීර්ණ වෙනවා. ඒවා ජනාකීර්ණ වෙලා නාගරික තදබදේ වැඩි වෙලා ඊළඟට මේ මිනිස්සු අවට තියෙන කලාපයටත් පැදෙලා යනවා. අන්න එතකොට තමයි උපනාගරික කලාප නිර්මාණය වෙන්නේ. ඒවත් කාලයක් යනකොට ජනාකීර්ණ බවට පත් වෙලා පිටතින් පිටලා තියෙන ගැඹිරික කලාපයේ නගර වලටත් මේ මිනිස්සු වර්ධනය වෙලා ව්‍යාප්ත වෙලා යන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලිය හරහා තමයි අපිට පේන්නේ පුරවර නිර්මාණය වීමේ ආරම්භය, මූලාරම්භය. එතකොට ළමයි ඔය පුරවර නිර්මාණය වීම කියන කාරණේ ගැන කතා කරනකොට, ඒ ගැන කතා බහ කරනකොට මේ කාර්මික නගර මුල් කරගෙන පුරවර නිර්මාණය වීමේ ප්‍රතිඵලය තමයි බ්‍රිතාන්‍යයේ ලැන්කැෂියර් නගරය. බ්‍රිතාන්‍යයේ ලැන්කැෂියර් නගරය ඉස්සෙල්ලා කපුවා ගාව කලේ. කපුවා ගාව සඳහා තමයි ප්‍රසිද්ධ වුණේ. ලැන්කැෂියර් නගරය අපිට පේනවා 1800 වෙනකොටම මිලියන් නගරයක් බවට පත් වෙනවා. නේද? මිලියන් නගරයක් බවට පත් වීම මේ කියන කාරණේ මුල් කරගෙන සිද්ධ වෙච්ච දෙයක්. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා පුරවර නිර්මාණයට බලපාපු සාධක අතර පළවෙනි කාරණේ සඳහන් කරගන්න කාර්මික විප්ලවයේ බලපෑම. අපි ලියමු යටතේ. ලියන්න බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපා රටවල් වල බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපා රටවල් වල බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපා රටවල් වල නගර කේන්ද්‍ර කරගෙන කර්මාන්ත ආරම්භ වී නගර කේන්ද්‍ර කරගෙන කර්මාන්ත ආරම්භ වී ඒවා මහා කාර්මික සංවර්ධනයක් අත්කර ගන්නා විට එම නගර කරා විශාල වශයෙන් ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවී නගරය ජනාකීර්ණත්වයට පත්වීම දෙවනුව උපනගර ජනාකීර්ණත්වයට පත්වීම හා පර්යන්ත කලාපේ කුඩා නගරද ජනාකීර්ණ වීම සිදුවිය.
පර්යන්ත කලාපයේ කුඩා නගරද ජනාකීර්ණ වීම සිදු විය. මේන් පැහැදිලි වන්නේ මුල් අවස්ථාවේ කාර්මීකරණයට ලක් වූ රටවල් වල මුල් අවස්ථාවේ කාර්මීකරණයට ලක් වූ රටවල් වල පුරවර නිර්මාණය වීම ආරම්භ වූ බවයි. පුරවර නිර්මාණය වීම ආරම්භ වූ බවයි. උදාහරණ කපුරෙදි පිළි නිෂ්පාදනයේට වැදගත් වූ බ්‍රිතාන්‍යයේ ලැන්කැෂියර් ප්‍රදේශය කපුරෙදි පිළි නිෂ්පාදනයේට වැදගත් වූ බ්‍රිතාන්‍යයේ ලැන්කැෂියර් ප්‍රදේශය 1800 වන විට 1800 වන විටත් මිලියන නගරයක් බවට පත්වීම. ඔන්න එහෙනම් අපි කතා කළේ ලෝකයේ පුරවර නිර්මාණය වෙන්න බලපාපු ප්‍රබලම සාධකය තමයි කාර්මික විප්ලවය. ඔය කාර්මීකරණය වෙච්ච මුලින්ම කාර්මීකරණයට ලක් වෙච්ච රටවල් වල පුරවර නිර්මාණය වුණා. පස්සේ කාලෙකදී සංවර්ධනයේ පවතින රටවල් වල ඇති වෙන්න වර්ධනය වෙන්න පටන් ගත්තා. දැන් ඔන්න පළවෙනි කාරණේ කතා කළා. මේ දෙවෙනි කාරණේ කියන්නේ දෙවෙනි කාරණේ කියනවා නාගරික ග්‍රාමීය සංක්‍රමණ සිදුවීම. නාගරික ග්‍රාමීය සංක්‍රමණ ගැන කියන්නේ. එතකොට බලන්න සංක්‍රමණ ගැන අපි කතා කරලා තියෙනවා සංක්‍රමණයක් සිද්ධ වෙන්නේ ගමනාරම්භයයි ගමනාවසානයයි අතර. නේද? ගමනාරම්භය කියලා ප්‍රදේශයක් ඒකට සම්බන්ධ වෙනවා ගමනාවසානය කියලා තැනක් සම්බන්ධ වෙනවා. ওই දෙක අතර තමයි සංක්‍රමණයක් සිද්ධ වෙන්නේ. ඒක පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙන්න පුළුවන්. එතකොට ඔය කියන ප්‍රදේශ දෙක අතර ඔය සංක්‍රමණය සිද්ධ වෙන්න ගමනාරම්භයේ හැම විටම තල්ලු කරන සාධකයි ගමනාන්තයේ හැම විටම ඇද ගන්නා සාධකයි ක්‍රියාත්මක වෙනවා. නේද? එතන බලන්න මෙතන කියන්නේ මොකද්ද? නගරවල ඉඳලා ග්‍රාමීය ප්‍රදේශ දක්වා පිටස්තර ප්‍රදේශ ග්‍රාමීය කොට උකර දුෂ්කර අති දුෂ්කර ප්‍රදේශ වලට යනවා කියන එක නෙමෙයි ඔය කියන්නේ. හරනාගරික කලාපවල ඉඳලා මෙන්න මේ පරිධියේ පිහිටලා තියෙන උපනගරවලට හරි ඊටත් පිහිටලා තියෙන ගැඹිරික කලාපයේ නගරවලට හරි මිනිස්සු එන්න පටන් ගන්නවා. අර මුල් අවස්ථාවේදී අර හරනගර ශීඝ්‍රයෙන් ජනාකීර්ණ වෙලා නාගරික තදබදයක් ඇති වෙලා නේද? ඉඩම් හිඟයක් නිර්මාණය වෙලා ඉඩම් වල මිල ඉහළ ගිහිල්ලා ඊළඟට නිවාස ගැටලු ඇති වෙලා සෞඛ්‍ය හා සනීප ආරක්ෂා පිළිබඳ ගැටලු ඇති වෙලා අය ප්‍රවාහන පද්ධති ප්‍රමාණවත් වීම ප්‍රමාණවත් නොවීම ඊළඟට රථ වාහන තදබදය කැලිකස්වල ගැටලු දැන් අද උනත් අපිට පේනවානේ කොළඹ නගරයට ගියාම අපිට පේනවා කැලිකස්වල සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා නේද? නිවාස සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා. ඊළඟට ඉඩම් මිල සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා නේද? ඉඩම් වලට ලොකු මිලක් නියම වෙලා තියෙනවා. මේ නාගරික ප්‍රදේශවල මිනිස්සු මේ අධික ලෙස ඒකරාශී වීම නිසා තමයි මේ ගැටලු. ඒතර බලන්න ඔය නගරවල දැනට ජීවත් වෙන මිනිස්සු යම් කණ්ඩායමක් යම් පිරිසක් අපි දකිනවා මේ කියන ගැටලු වලින් මේ වෙනකොටත් පීඩාවටපත් වෙලා අපේ වචනෙන් කියනවනම් හෙම්බත් වෙලා ඉන්නවා. නේද? නාගරික පරිසරයේ යම් පිරිසක් ඔය කියන ගැටලු වලින් දැඩි පීඩනයට ලක් වෙලා ඉන්න පිරිසක්. එතකොට අර නගරවල ඉන්න මේ වෙනකොට ඉන්න නාගරික පිරිසේ යම් කණ්ඩායමක් ගොඩක් නෙමෙයි යම් කණ්ඩායමක් සමහර විට හරනාගරික කලාපය අතහැරලා පදිංචිය සඳහා මෙන්න මේ කියන පිටස්තරව තියෙන උපනාගරික කලාපයේ නගරයක් හරි ඊටත් පිටින් පිටලා තියෙන ගැඹිරික කලාපයේ නගරයක් හරි තෝරාගෙන පදිංචියට යන්න තීරණය කරා. ඒක තමයි ඔය කියන්නේ නාගරික ග්‍රාමීය සංක්‍රමණය. එහෙම නැත්නම් අර කොළඹ අතහැරලා දාලා අති දුෂ්කර මණ්ඩාගල වගේ පැතිවලට ඇවිල්ලා ගමකට ඇවිල්ලා පදිංචි වෙනවා කියන එකම නෙමෙයි.
හරය තුල තියෙන ගැටලු වලින් පීඩාවටපත් වෙන යම් පිරිසක් හරයට ආසන්නයේ තියෙන උපනගර වලට හරි ගැඹිරික කලාපයට හරි පදිංචි සඳහා විතැන්වීම තමයි ඔකේ අදහස් කරන්නේ. ඒ හේතුව තමයි අර ගැටලු निराකරණය කරගෙන දැන් මේකෙන් අතහැරලා යන්නත් බෑනේ හරය අතහැරලා යන්න බෑ. සමහරවිට ඔය එන පිරිස් වල රැකියාව ස්ථානයේ තියෙන මේ හරය වෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට ගත්තොත් රාජ්‍යයේ රැකියාව කරන කෙනෙක් මේ හර කලාපේ තමයි යාගේ ඔෆිස් එක තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේක අතහැරලා දුෂ්කර තැනකට යන්න බෑ. ඒ නිසා මෙයා මොකද කරන්නේ? මෙතෙන් ඉක්මනින් එන්න පුළුවන් ඊට අර ගැටලු නැති පිටස්පත තැනක් තමයි යා තෝරගන්නේ පදිංචි සඳහා. නේද? එහෙනම් ඔන්න පුරවර නිර්මාණය වෙන්න බලපාන ඊළඟ කාරණය තමයි නාගරික ග්‍රාමීය සංක්‍රමණ වේගවත් වීම. අපි ලියමු මෙහෙම. නේද? ශීඝ්‍රයෙන් වර්ධනය වූ හර නාගරික කලාපවල ශීඝ්‍රයෙන් වර්ධනය වූ හර නාගරික කලාපවල ශීඝ්‍රයෙන් වර්ධනය වූ හර නාගරික කලාපවල ඉඩම් මිල ඉහළ යාම. ඉඩම් මිල ඉහළ යාම. ඉඩම් මිල ඉහළ යාම. ආර්ථික බදු කුලිය ඉහළ යාම. ආර්ථික බදු කුලිය ඉහළ යාම. කැලිකසල ගැටලුව. කැලිකසල ගැටලුව. රථවාහන තදබදය. රථවාහන තදබදය. වැනි ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මේ වන විට පීඩාවට පත්වන යම් පිරිසක් මේ වන විට පීඩාවට පත්වන යම් පිරිසක් හර නාගරික කලාපීන් බැහැර පිහිටි හර නාගරික කලාපීන් බැහැර පිහිටි උපනාගරික කලාපේ නගරවලට හෝ උපනාගරික කලාපේ නගරවලට හෝ ගැමිරික කලාපේ නගරවලට ගැමිරික කලාපේ නගරවලට පදිංචිය සඳහා සංක්‍රමණය වීම. පදිංචිය සඳහා සංක්‍රමණය වීම. ලෝකේ පුරවර නිර්මාණයට හේතු වූ බව ලෝකේ පුරවර නිර්මාණයට හේතු වූ බව මෙයින් අදහස් කරයි. එනම් ඔන්න ළමයි අපි හේතු සාධක දෙකක් පැහැදිලි කළා ලෝකයේ පුරවර කියන නාගරික ඒකකයේ නිර්මාණය වෙන්නේ. දැන් මේ යන්නේ අපි ප්‍රධාන මාතෘකාවක් අස්සේ අනු මාතෘකාවක්. ඔබට ඒක මතක් වෙන්න ඕනේ. ප්‍රධාන මාතෘකාව තමයි ලෝකයේ නගර සම්බන්ධ කාලීන ප්‍රවණතා. හරි ඒ කාලීන ප්‍රවණතා කීපයක් කතා කරන යනකොට අපිට හම්බ වුණා පුරවර කියන ප්‍රවණතාවය. පුරවර කියන එක හඳුන්වලා දීලා දැන් මේ කතා කරගෙන යනවා ඊ යටතේ අනු මාතෘකාව විතර පුරවර නිර්මාණය වෙන බලපාන සාධක. තවත් අපිට කීපයක් සාධක කතා බහ කරන්න ඉතුරු වෙලා තියෙනවා. නේද? අද කාලේ ප්‍රමාණවත් නැහැ. අපි ඒ නිසා අද මෙතනින් පන්තිය නිමා කරනවා. ඊළඟ දවසේ අපිට පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම ලෝකයේ මානව ජනාවාස කියන මාතෘකාව ඉවර කරන්න. ඒ දිනය ඊළඟ ඉරිදා නෙමෙයි ඊට පෙර දිනයක් අනිවාර්යයෙන්ම මම සූදානම් කරලා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම්. ඕගොල්ලන්ට ඒ ගෲප් එකට ඒ පණිවිඩය දාපු ගමන් ඕගොල්ලෝ ඒ වෙලාව සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ වෙලාවේ මේකට ප්‍රතිචාර දක්වලා කියන්න. එතකොට මට පුළුවන් වෙනත් විකල්ප අවස්ථාවක් ලබා දෙන්න. අපි එතකොට ලබන ඉරිදාට පෙර මේ පාඩම ඉවර කරනවා. ඉවර කළා අපිට ඉක්මනින් අලුත් පාඩමට යන්න හැකියාව ලැබේ. අද කතා බහ පන්ති ඉවර කරන්න කලින් අද කතා බහ කරපු දේවල් වල යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මොනවා හරි ඔබට අහලා දැනගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පන්ති කාලේ විනාඩි 7ක් 8ක් විතර කාලයක් මම මගේ පුද්ගලික කටයුත්තක් සඳහා යොදාගත්තා. මම ඒක ඊළඟ දවසේ ඔබට ඒකේ ඒ විච පාඩුව කව කරලා දෙන්නම් ඈ. මොන හරි ගැටලුවක් තියෙනවද ළමයි? මේ හැකියාවක් ලැබුණොත් ඔයගේ නිබන්ධන ටික
දැන් මේ අහන අපේක්ෂිත අවස්ථාවක අපි මේ ගෙදරට මේ මල්ලි ඇවිල්ලා ඉන්නවා. එයාගේ අතේ ඉවන්න පුළුවන්. එහෙම මම හෙට දිනේ ඔබට ටියුට් ටික ලැබෙන්න සලස්වන්නම්. එහෙම නොවුනොත් මම ඉද්දට පෙර ගෙනල්ලා දෙන්න නේ. හොඳයි. එහෙනම් මේ කතා බහ නැහැ කියලා කියන්නේ ගැටලුවක් නැහැ කියන එකයි. ඔබ ඔය ඉගෙන ගන්නපු දේවල් හොඳින් අධ්‍යයනය කරන්න මේ පාඩම අපි ඊළඟ දවස් ඉවර කරනවා. ඉවර කරලා ලෝක නාගරීකරණය කියන පාඩමට තමයි යන්න සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍ය නිබන්ධනය තමයි සකස් කරලා තියෙන්නේ. හොඳයි. ඒක එතකොට මරද තියාගන්න. දැන් මේ සතිය හෙට දිනේ ඔබ අර අනිත් ගෲප් එකත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. ඒක යන්නේ තාම පරණ පාඩම. ඒක ඉවරනාට පස්සේ අර ලෝක නාගරීකරණය පටන් ගන්න දාට තමයි ඔයගොල්ලෝ අර ගෲප් එකත් එක්ක සම්බන්ධ කරන්නේ. හරි. එතකොට මේ කාර්ය සමාජයට ලබන සතිය සඳ වේ. ඒකට සූදානම් වෙන්නේ. එහෙමනත් එකට තමයි පන්තිය තියෙන්නේ. හොඳයි. එහෙනම් හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා. අයිබෝන්. ආයිබෝන්.